හරිද කියලා. 8 හරි නැත්නම් මොකක් හරි ඒක නිසා මේ 8 සම්පූර්ණ වුනේ නැත්නම් එහෙනම් අපිට මොකක්ද වෙලා තියෙන්නේ? අපි දැන් මේ ඇන්දර පස්සේ කවුරු හරි ඇන්දර පස්සේ 8 සම්පූර්ණ නැහැ. මේ ඔක්කොම රවුම් මේක විතරක් වෙන එකේ. හරිද? මේක අරන් හදාගත්ත එකේ කියලා බේනවා. නේද? එහෙම නොවෙන්න ඕන. ඒ නිසා තමයි හරි. කවුරුද පරමාණු? කාබන් අපි නම් කාබන් අර ගාන මැද පරමාණු කියන්නේ. එහෙනම් මැඩින් කාබන්. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා දුරු පුතාලා හැමෝටම. හරි එහෙනම් පටන් ගමු අපි. කියන්නේ හරි. දැන් මම ගිය සතිය ඔයාලට සමපරමාණු කණු වල බන්ධන හැදෙන ආකාරය කියලා දුන්නා. නේද? ආයතරයක් පොඩ්ඩක් බලමු අපි අලුත් අපි නිකන් ඒ වගේ තමක් හරි එකක් සමපරමාණු කණුවක් අපි ගමු උදාහරණයක් විදිහට ෆ්ලුවරින් අණුව F2 අණුව ෆ්ලුවරින් F2 අණුව කොහොමද හැදෙන්නේ කියලා බලමු. හරිද? ෆ්ලුවරින් F2 අණුව. එතකොට ෆ්ලුවරින් වල දැන් මට කියන්නකෝ ෆ්ලුවරින් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. කීයක් මදිද? සම්පූර්ණයෙන් කීයක් මදිද? එකක් මදි. මදි එකයි. මදි එකයි නම් බන්ධන කීයක් හදන්න ඕනේද? එකයි. මදි එකයි නම් බන්ධනක් එකයි. බන්ධන එකක් සඳහා මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද? එකයි. බන්ධන එකට ඉලෙක්ට්‍රෝන එකයි. හරි වැඩේ හරි. එහෙනම් ගත්ත ෆ්ලුවරින් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. 7යි. හවුද බං? 5යි කිව්වොත් අලියා 7යි. දැන් ඉලෙක්ට්‍රෝන 7 දාද්දි මෙහෙම අපි ඉස්සෙල්ලාම එතන 1යි 7යි 3යි 4යි. ඒ 4 දානවා. ඊට පස්සේ ජෝඩු සම්පූර්ණ කරනවා. 5යි 6යි 7යි. මෙන්න එකක් ඉතුරුයි. එහෙනම් බලන්න මේ ඉබේ දැන් අපි මේ විදිහට දැන් මම කියලා දුන්න ක්‍රමයට රටාවට යනකොට කොහේවත් වරදින්නේ නැහැ. මම කියලා දුන්න රටාවට යද්දි කොහේවත් වරදින්නේ නැහැ. හැම තැනකදීම කොහෙන් හරි වැරදුනොත් අනිවාර්යෙන් අහු වෙනවා. ඒකයි මම මේ විදිහට කරන්න ඕනේ කියලා කිව්වේ. බලන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. ඒක අපි බැලුවා. එහෙනම් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරන්න තව එකක් අවශ්‍යයි. එකක් අවශ්‍ය නම් බන්ධන 1යි. හරි? බන්ධන 1යි නම් ඉලෙක්ට්‍රෝන එකක් වෙන් කරන්න ඕනේ බන්ධනය සඳහා. මේ වෙන් කරේ මේ ජෝඩු වලින් ඉලෙක්ට්‍රෝන වෙන් වෙන්නේ නැහැ. මේ ජෝඩු විදිහට තියෙන ඒවායින් ඉලෙක්ට්‍රෝන වෙන් වෙන්නේ නැහැ. හරිද? දැන් ඊළඟ ෆ්ලුවරින් අණුව එනවා. දැන් මේක මතනේ වැටෙන්නේ මෙහෙම. මම යාගේ බාහිර ශක්ති මට්ටම මෙහෙම අදිනවා. මෙන්න ෆ්ලුවරින් මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2 තියෙනවා. හරි? දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 යනවා. මේකයි මෙතන 1යි 2යි මෙතනින් 1යි 3යි අනිත් එක මෙතන 4යි. ඊට පස්සේ මේක ජෝඩු කරනවා 5යි 6යි 7යි. දැක්කනේ වැඩේ හරිනේ. ඔය තියෙන්නේ. දැන් මේ ෆ්ලෝරින් විතරක් වැහුවොත් මෙයාගේ අවසාන කවචය හරි. මේ ෆ්ලෝරින් විතරක් වැහුවොත් මෙයාගේ අවසාන කවචය හරි. අපි උනා මේ ඉලෙක්ට්‍රෝන මෙතනින් දානවා. අන්න දැන් හරි. මේ ෆ්ලෝරින් විතරක් වහගත්තොත් එහෙම නේ අපි මෙහෙම මේ ෆ්ලෝරින් විතරක් වැහුවොත් අර ෆ්ලෝරින් වල ඇදිලි නෑ නෑ අද පැහැදිලි උඹලා බොරු කියන්න එපා. මේක වැහුවොත් එහෙම මේ පැත්ත සම්පූර්ණයි 8 සම්පූර්ණ. අද පැහැදිලි මම මේ දාගෙන ඉන්නේ බොරු කියන්න එපා.
ඇස කැඩි කැඩි ඇහෙන්නේ. ඒ ඔයාලගේ ප්‍රශ්නයක්. හොඳට පේනවා සර්. ඔව්. අනිත් අය ඔක්කොම පේනවා. මෙතනත් මේ හොඳට පේනවා. මේත් පේන අවුලක් නැහැ. ඔයාලට කැඩි කැඩි එනවා නම් එහෙනම් ඔයාලගේ ප්‍රශ්නයක් තියෙන එක බදාගන්න. ඒක හදලා ගන්න මොකක් හරි කරගෙන. එතකොට මෙන්න මේක තමයි අපි කතා කරේ මෙන්න සහසංයුජ බන්ධන හැදෙන ආකාරය. දැන් ඊළඟට බලමු අපි දැන් ඔය අපි ගත්තේ මොනවද මේ අපි ගත්තේ සම පරමාණු කණුනේ. දැන් අපි ඊළඟට බලනවා විෂම පරමාණු කණු. විෂම පරමාණු කණු සඳහා බලන්න දැන් ඊළඟට. හරි. විෂම පරමාණු කණු ටික අපි බලමු දැන්. විෂම පරමාණු කණු අපි ගමු ඩියුට් එකේ තියෙනවම ගමු. ඩියුට් එකේ තියෙනවා මීතේන් අණුව, මෙතේන් අණුව. මෙතේන් CH4 කියන අණුව. මෙතේන් ගමු. CH4. දැන් ඉස්සෙල්ලා අපි ගත්තේ සම පරමාණු කණු නිසා අපි එක පරමාණුවක් ගැන විතරයි බැලුවේ. දැන් අපි වෙන වෙනම බලන්න ඕනේ. දැන් අපි බලමු කාබන්. කාබන් පරමාණු. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් මෙයාගේ අවසාන කවචයේ සම්පූර්ණ වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් මදිද? 4. අවශ්‍යයි 4ක්. 4ක් අවශ්‍ය නම් බන්ධන කීයක් හදනවද මෙයා? 4ක් හදනවා. එහෙනම් මෙයා 4ක් හදනවා. බන්ධන 4යි. බන්ධන 4ක් වෙනුවෙන් මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? 4ක්. 4ක් වෙන් කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 4ක්. ඔන්න බලන්න. කාබන් පරමාණුව අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් සහිතයි. එහෙනම් එයාට තව 4ක් මදි. 4ක් මදි නම් බන්ධන 4ක් හදන්න ඕනේ. ඒ කියන්නේ මදි ගන්න බන්ධන ගන්න. 5ක් මදි නම් 5ක් බන්ධන. 2ක් මදි නම් 2යි. හරිද? 4ක් මදි නිසා බන්ධන 4යි. බන්ධන 4කට කාබන් පරමාණුවට සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රෝන 4ක් වෙන් කරන්න. අපි ගමු හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන 1යි. එයාට අවසාන කවචයේ සම්පූර්ණ කරන්න ඉලෙක්ට්‍රෝන කීයක් මදිද? එකක් මදි. එකක් මදි නම් බන්ධන කීයක් හදන්න ඕනේද? එකක් හදන්න ඕනේ. එහෙනම් ඒ බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? එකක් වෙන් කරන්න ඕනේ. ඒ බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝන එකක් වෙන් කරන්න ඕනේ. හරි. දැන් එනවා බලමු අපි. ඔන්න මම අදිනවා කාබන් පරමාණු. මෙන්න කාබන් පරමාණුව පළවෙනි ශක්ති මට්ටමේ න්යාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිහිටනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. ඒ 4 මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි. බලන්න කවුරුවත් යුගල් විදිහට තියනවද ජෝඩු විදිහට ඉන්නවද කවුරුවත්? ජෝඩු නැහැ. ජෝඩු නැත්නම් අනිවාර්යෙන් ජෝඩු නැති කට්ටිය තමයි ජෝඩු වෙන්න try කරන්නේ. හරි? ජෝඩු නැති කට්ටිය ජෝඩු වෙන්න try කරනවා. ඒ නිසා මේ හතරම try කරනවා ජෝඩු වෙන්න. එහෙනම් හරි අපි කලින් කිව්ව කතාව ඇත්ත එහෙනම්. එහෙනම් ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ 4ක් මදි බන්ධන 4ක් හදන්න ඕනේ. බන්ධන 4ට ඉලෙක්ට්‍රෝන 4ක් වෙන් කරන්න ඕනේ. ඒ තියෙන්නේ මේ 4. දැන් ගමු හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ගත්තොත් එයාගේ පළවෙනි කවචයේ විතරයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝන තව එකක් මදි. ඉලෙක්ට්‍රෝන එකක් මදි නම් බන්ධන 1යි. බන්ධන 1 සඳහා මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් කැප කරන්න වැය කරන්න වෙනවා. එහෙනම් ඒක තමයි මේ. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ? මෙයාට දෙන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයි. මෙයාට ඉලෙක්ට්‍රෝන කීයක් අඩුයිද? 4ක් ඕනේ. එහෙනම් මෙයාගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න තනි හයිඩ්‍රජන් පරමාණුවකට පුළුවන්ද?
බෑ. බෑ. තනි හයිඩ්‍රජන් පරමාණු එකතු වෙන අවස්ථාව සම්පූර්ණ කරන්න බෑ. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු කීයක් ඕනේද? 4ක්. හයිඩ්‍රජන් පරමාණු 4ක් ඕනේ. ඒ 4 එන්නේ මෙන්න මෙහෙම. හයිඩ්‍රජන් පරමාණු 4 ඕනේ එකක් එනවා. මෙන්න තව එකක්. මෙන්න තව එකක්. මෙන්න තව එකක්. මගේ රවුම් පොඩ්ඩක් ඇදයි ගණන් ගන්න එපා. ඕන. මේ තියෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනය. මේ තියෙන්නේ මෙයාගේ මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන. ආන්න බලන්න. දැන් හයිඩ්‍රජන් ගැන හිතන්නේ නැතුව හයිඩ්‍රජන් අතහැරලා කාබන් දිහා බලනවා. කාබන්ගේ අවසාන කවචයේ අක්කකය සම්පූර්ණද නැද්ද? සම්පූර්ණයි. සම්පූර්ණයි. කාබන් අතහැරලා හයිඩ්‍රජන් දිහා විතරක් බැලුවොත් එහෙම මේ හයිඩ්‍රජන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ නැද්ද? සම්පූර්ණයි. බලන්න මෙන්න මේක මේ එක බන්ධනයක් මෙන්න තව බන්ධනයක් බන්ධන දෙකයි මෙන්න බන්ධන තුනයි මෙන්න බන්ධන හතරයි ඕන බන්ධන හැදිච්ච විදිය දැක්කද බන්ධන හතර වෙච්ච හැදිච්ච විදිය මේ බන්ධන හතරයි පැහැදිලිද පැහැදිලි සර්. right ඔව් සර්. එහෙනම් අපි ඊළඟට ගමු මෙතෙන් වලට පස්සේ අපි ඊළඟට ගමු ජල අණුව ජල අණුව කොහොමද හැදිලා තියෙන්නේ කියලා බලමු අපි ඉතින් බලමු ජල අණුව කොහොමද හැදෙන්නේ කියලා. ජල අණුව ජලය කියන්නේ H2O ජල අණුව කොහොමද හැදලා තියෙන්නේ කියලා බලමු. ජල අණුව අපිට පේන H2 කියන්නේ හයිඩ්‍රජන් දෙකක් එක්ක ඔක්සිජන් නේ. හරි. අපි ඔක පැත්තකින් තියමුකෝ. H2O කියන කතාව පැත්තකින් තියමු. අපිට H2O කියන එක ඕනේ නැහැ. අපි දන්නවා ජලය හැදෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා. ජලය හැදෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන දෙක එකතු වෙලා. එහෙනම් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වල කොහොමද බන්ධන හැදෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ඔක්සිජන් ගමු. ඔක්සිජන්. right ඉස්සෙල්ලාම ඔක්සිජන් ගමු. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඔක්සිජන් වල? අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. 6යි. එයාට ඉලෙක්ට්‍රෝන කීයක් මදිද? 6යි. 2ක් මදි. මදි 2යි. 2ක් මදි නම් බන්ධන 2යි. බන්ධන 2යි. බන්ධන 2 හදන්න මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? 2ක්. බන්ධනයට ඉලෙක්ට්‍රෝන 2ක් වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ තියෙන 6න් 2ක් බන්ධනයට වෙන් කරලා දාන්න ඕනේ මෙයා. එහෙමයි කරන්නේ. දැන් හයිඩ්‍රජන් ගැන අපි දන්නවා. හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි. එයාට තව එක ඉලෙක්ට්‍රෝනයක් මදි. ඉලෙක්ට්‍රෝන එකක් මදි නම් බන්ධන 1යි. බන්ධන එක සඳහා යා එක ඉලෙක්ට්‍රෝනයක් කැප කරන්න ඕනේ වැය කරන්න ඕනේ. right. අපි දැන් ඔන්න එහෙනම් අඳින්න පටන් ගන්නවා. අපි ගන්න ඔක්සිජන්. මෙන්න ඔක්සිජන් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6ක්. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් පිහිටනවා. මේ 6 තියෙන්නේ කොහොමද කියලා බලමු. හරි. මේ 6 තියෙන්නේ කොහොමද කියලා බලමු. මේ 6 පිහිටනවා මෙන්න. ඉස්සෙල්ලාම 1යි 2යි 3යි 4යි. 4 කොන 4 දාගන්න. මේ උඩින් යටින් මෙහෙම හරහටම ඕනේ නැහැ. 4 කොන 4ක් දාන්න. හැබැයි 4 කොන දාති ලං කරලා එහෙම දාන්නේ නැහැ. හරිද? මෙතනින් 2යි මෙතනින් 2යි එහෙම දාන්නේ නැහැ. කොන් 4ට යන්න ඕනේ මේ 4 කොන 4ක් ගියා. තව දෙකක් වැඩි. ආයෙත් මෙතනට දානවා. මෙහෙම ආන්න. දැන් එන ඉලෙක්ට්‍රෝන 6 හරි නේද? මේ දෙකක් වෙනතර ඉලෙක්ට්‍රෝන 6 හරි. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6 හරි. එතකොට මෙයාට තව ඉලෙක්ට්‍රෝන දෙකක හිගයක් තියෙනවා. ඒ හිගයේ සඳහා තමයි මෙයා මේ ඉලෙක්ට්‍රෝනේ තියන් ඉන්නේ. මෙයාත් එක්ක තව බන්ධනයක් හදාගන්න. මෙයා තව බන්ධනයක් හදන්න ඕනේ මෙයාත් එක්ක. එහෙනම් මෙයාට තව ඉලෙක්ට්‍රෝන දෙකක් හදන්න ඕනේ. එතකොට හයිඩ්‍රජන් වල තියෙනවා අපි දන්නවා හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් විතරයි තියෙන්නේ. එහෙනම් ඔක්සිජන්ගේ මේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න හයිඩ්‍රජන්ලා කීයක් ඕනේද? දෙකක් ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න එනවා මේ හයිඩ්‍රජන්. කෝණේ. මෙන්න එනවා මේ හයිඩ්‍රජන්. මෙන්න එනවා මේ හයිඩ්‍රජන්. ඕන් ආවා මේ හයිඩ්‍රජන්. ඔන්න එනවා මේ හයිඩ්‍රජන්.
හයිඩ්‍රජන් ඇවිල්ලා මෙයාගේ ඊළඟ ඉලෙක්ට්‍රෝනේ මෙයාත් එක්ක තියාගන්නවා. හරි කොහොමද ඉන්න පුළුවන්. දැක්කනේ මෙන්න බන්ධන යුගලක්. මෙන්න මේ දෙන්න බන්ධන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අයිති කාටද මට කියන්න බෑ. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අයිති කාටද? ඔක්සිජන්ටද හයිඩ්‍රජන්ටද? හයිඩ්‍රජන් විතරයි. නෑ සර් දෙන්නට. මේ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන්ටත් අයිතියි. ඔක්සිජන් එක්කෙනෙක් ඉන්නවා. එයායි ඔක්සිජන්ටත් අයිතියි. හයිඩ්‍රජන්ටත් අයිතියි. හයිඩ්‍රජන් එක්කෙනෙකුත් ඉන්නවා. ඔක්සිජන් හයිඩ්‍රජන් දෙන්නම එකතු වෙලා හදපු එකක් මේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන යුගල හයිඩ්‍රජන්ටත් අයිතියි. මේ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන්ටත් අයිතියි. එහෙනම් දැන් බලමු ඔක්සිජන්ගේ අවසාන කවචය හරිද කියලා. මේ මෙතන 2යි මෙතන 2යි 4යි. මේ යුගල මෙයාටත් අයිති. එහෙනම් මෙතන 2යි 6යි. මේ යුගලත් මෙයාට අයිති. එහෙනම් මෙතන 2යි 8යි. ඔක්සිජන්ගේ අවසාන කවචය 8 සම්පූර්ණයි. හයිඩ්‍රජන්ගේ අවසාන කවචය හරිද බලමු. මේ යුගලම හයිඩ්‍රජන්ට අයිති. එහෙනම් 2 සම්පූර්ණයි. මේ හයිඩ්‍රජන්ට මේ යුගලම අයිති. එහෙනම් 2 සම්පූර්ණයි. දැක්කද? හයිඩ්‍රජන්ගේ අවසාන කවචය සම්පූර්ණයි. ඔක්සිජන්ගේ සම්පූර්ණයි. දැක්කද මෙන්න මේ විදිහට තමයි ජල අණුව හැදිලා තියෙන්නේ. කැඩි ඇහෙනවනම් සිග්නල් තියෙන තැනකට යන්න. සිග්නල් තියෙන තැනකට යන්න. හොඳට ඇහෙනවා සර්. ඔව් හොඳට ඇහෙනවා මේ. හරි. අපි ඊළඟට බලමු එහෙනම් ඇමෝනියා අණුව. ඇමෝනියා. හරිද? අපි ඊළඟට බලමු ඇමෝනියා. ඇමෝනියා හැදෙන්නේ නයිට්‍රජන් හා හයිඩ්‍රජන් එකතු වෙලා. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා තමයි ඇමෝනියා අණුව හැදෙන්නේ. දැන් බලමු ඇමෝනියා කොහොමද වැඩි යන්නේ කියලා. ඇමෝනියා කොහොමද යන්නේ කියලා බලමු. එතකොට නයිට්‍රජන් මම කියන්නේ නයිට්‍රජන් වල දැන් මම මේක අඳින්නේ නැහැ කෙලිම කියන උතර. හරි. නයිට්‍රජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? නයිට්‍රජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. නයිට්‍රජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි. එහෙනම් මෙයාට අෂ්ටකය සම්පූර්ණ කරන්න කීයක් මදිද? 3ක් මදි. 3ක් මදි නම් බන්ධන කීයක් ඕනේද? 3ක් ඕනේ. 3ක් මදි නම් බන්ධන 3යි. එහෙනම් මෙයා මේ බන්ධන 3 සඳහා එයාගේ අවසාන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන වලින් ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? 3ක් වෙන් කරන්න ඕනේ. හරි. අපි දැන් ඔන්න දැන් ওই ටික දැන් අපි දන්නවනේ. ওই ටික දැන් අපි දන්නවා. දැන් අපි නයිට්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ටික අඳිමු බලන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි අඳිමු. ඒක නයිට්‍රජන් දිනුවා අපි නයිට්‍රජන් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 5යිනේ. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 5යිනේ. අපි ඉගෙන ගත්ත විදිහට මම දැන් ඔයාලට කියලා දීලා තියෙනවානේ ඉලෙක්ට්‍රෝන ටික දාන විදිහ. ඒ විදිහට ඉලෙක්ට්‍රෝන දාගෙන යන්න. 5න් 4ක් දානවා 4 කොනේ. 4ක් දැම්ම 4 කොනේ. එකක් දානවා දැන් ඉතුරු තව එකක් අඩුයිනේ. ඒක මේ කාට හරි යොමු කරනවා. මෙයාට දාන්න. දැන් බලන්න එතකොට යුගල වෙච්ච නැති ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3යි. ඉලෙක්ට්‍රෝන 3. ඔය ඒ 3 තමයි මේ යුගල වෙච්ච නැති ඉලෙක්ට්‍රෝන 3 තමයි මේ නයිට්‍රජන් පරමාණුව බන්ධන සෑදීම සඳහා වෙන් කරන්නේ. මෙන්න වෙන් කරපු ඉලෙක්ට්‍රෝන 3යි. දැන් හයිඩ්‍රජන් ගැන දන්නවා. හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. දැන් එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා මේ ඉලෙක්ට්‍රෝනේ සම්පූර්ණයෙන් වෙන් කරනවා
බන්ධනය සඳහා යුගලක් හදාගන්න වෙන් කරනවා. එතකොට හයිඩ්‍රජන්ට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයි දෙන්න. නයිට්‍රජන් සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් අවශ්‍යද? 3ක් ඕනේ. එහෙනම් නයිට්‍රජන්ගේ අවස්ථාව සපුරන්න හයිඩ්‍රජන් කීයක් ඕනේද? 3ක් ඕනේ. එහෙනම් අපි මෙතන දානවා මෙන්න හයිඩ්‍රජන් මෙන්න හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන කඩ කළු පාටින් යන්න. ඔන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන. ආන දැක්කද? මේ තියෙන බන්ධනය. මෙන්න බන්ධනය මේ තියෙන බන්ධනය ඔය බන්ධනය. මේ තියෙන බන්ධනය. ඔන්න බන්ධනය. මම පේන රතු පාටින් හදලා මේ තියෙන බන්ධනය. ඔන්න බන්ධනය. දැක්කනේ? බන්ධන 1 2 3යි. ආන්න. බන්ධන 3ක් හදනවා නයිට්‍රජන්. බන්ධන 3ක් හදනවා. හයිඩ්‍රජන් හදන එක බන්ධනය නේ. හයිඩ්‍රජන් එක බන්ධනය. හයිඩ්‍රජන් එක බන්ධනය. එක බන්ධනයක් හදලා යාගේ යුගල හදාගන්න. නයිට්‍රජන් බන්ධන 3ක් හදාගන්න. ඒකව බලන්නකො මේ බන්ධන යුගල මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අයිති නයිට්‍රජන්ටද හයිඩ්‍රජන්ටද? එකට දෙන්න. දෙන්නටම අයිති. එහෙනම් බලමු අපි නයිට්‍රජන්ගේ අවසාන කවචයේ 8 හරිද කියලා බලන්නත් ඕනේ අවසානයේ. හරිද? අවසානයේ බලන්න ඕනේ 8 හරිද කියලා. 8 හරි නැත්නම් මොකක් හරි හේතුවක් නිසා මේ 8 සම්පූර්ණ වුනේ නැත්නම් එහෙනම් අපිට මොකක්ද වෙලා තියෙන්නේ? අපි දැන් මේ ඇන්දර පස්සේ කවුරු හරි ඇන්දර පස්සේ 8 සම්පූර්ණ නැහැ. එහෙනම් අනිවාර්යෙන් වැරදි. ආන්න. අපේ වැරද්ද අපිටම හොයාගන්න හරිද? අපේ වැරද්ද අපිටම හදාගන්න ක්‍රම තියෙනවා. මෙතන 2යි මේ දෙන්නත් මෙයාට අයිති. ඒ නිසා මෙතන 2යි 4යි. මෙයාත් මෙයාට අයිති. මෙතන 2යි 6යි. මේ යුගලත් මෙයාට අයිති 8යි. එහෙනම් නයිට්‍රජන්ගේ 8 හරි. මේ යුගල මෙයාට අයිති නිසා හයිඩ්‍රජන්ගේ 8ත් හරි. එහෙනම් ඒක හරි. එහෙනම් ඔන්න අපි ඇමෝනියා අණු හැදෙන විදියත් ඔන්න ඉගෙන ගත්තා. ඇමෝනියා අණු හැදෙන විදියත් ඔන්න ඉගෙන ගත්තා. හරිද? දැන් ඊළඟට බලමු කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. දැන් බලන්න මෙන්න මෙහෙම එන නිසා මේ මෙතන නයිට්‍රජන් එකක් එක හයිඩ්‍රජන් 3යිනේ. ඉතින් ඒක තමයි මේ මෙහෙම ලියන්නේ. NH3 කියන්නේ ඒකයි. අයි නයිට්‍රජන් එකක් එක හයිඩ්‍රජන් 3යි. සූත්‍රය දෙන්නෙත් ඔය විදිහට. අපි සංයුතා මාරු කරලා හදාගන්න එකම තමයි. හරි. අපි ඊළඟට බලමු කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් කියන්නේ කාබන් සහ ක්ලෝරින් එකතු වෙලා හැදෙන එකක්. කාබන් සහ ක්ලෝරින් එකතු වෙන්නේ. ඔන්න ටිකක් දරුණුයි වැඩි මේක. සර් ගැඩි එන්නේ. අනිත් පැරත් එහෙමද? ඔව් සර්. දරුවා ඔබගේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව පරීක්ෂා කර බලන්න. හොඳට ඇහෙනවා. ඒක තමයි වද දෙන්න නැතුව ඉන්නකො නේද? ඔව් සර්. කනෙක්ෂන් එක හදාගන්නකො. ඔය ගහක් උඩ හැම නගින්න මොනවා කියන්නද? හොඳට ඇහෙනවා. ඒ කියන්නේ හොඳට ඇහෙනවා. මම දන්නවා මට මේ හොඳට ක්ලියර් පේනවා මෙතන. ආයෙත් බලන්න දෙයක් නැහැ. මම වෙනම අරන් තියෙන්නේ. මම වෙනම ෆයිබර් ලයින් එකෙන් zoom එක කරන අතරේ මම මේ මොබිටෙල් සිම් එකක් දාගෙන ඒකෙන් තමයි මම මේ බලන්නේ. මට ඒකෙන් පේන්නේ. අවුලක් නැහැ. කාට හරි කැඩි ඇහෙනවා නම් කියන්න එපා. අද කනෙක්ෂන් එක ක්ලියර්. මගේ පැත්තෙන් අවුලක් නැහැ. කොහේ හරි දැනකට යන්න සිග්නල් තියෙනවා. හරි. එහෙනම් බලමු අපි කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. කාබන් සහ ක්ලෝරින් ඔන්න බලන්න මෙතන. මේක ටිකක් දරුණුයි වැඩි. කාබන් ගත්තොත් ඔන්න. කාබන් ගත්තොත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 4යි. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් අපි 4 දාන්නේ මෙහෙම. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4 ඔහම දැම්මා. ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද තියෙන්නේ කියන්න බලන්න. එයාගේ පරමාණු ක්‍රමාංකය කීයද ක්ලෝරින් වල?
දෙක 8 7 ඔව් 2 8 7 යාගේ 17 වෙනි පරමාණු ක්‍රමාංකය. එහෙනම් ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින් වල පළවෙනි කවචයේ 2යි. දෙවෙනි කවචයේ 8 සම්පූර්ණයි. හරි. දෙවෙනි කවචයේ 8 සම්පූර්ණයි. තුන්වෙනි කවචයේ තමයි මෙයාගේ ගැටලුව තියෙන්නේ. තුන්වෙනි කවචයේ මොකද වෙන්නේ? කීයක් තියෙනවද තුන්වෙනි කවචයේ? 7යි. 7යි. අපි 7 දාන්නේ කොහොමද? ඉස්සෙල්ලාම 4 පැත්තෙන් 4 කොනෙන් දානවා. ඊළඟට ජෝඩු ඉතිරි තුන. කරනවා. මොන්න 5යි 6යි 7යි. ජෝඩු නැතුව ඉන්නවා කී දෙනෙක්ද? එක්කෙනෙක්. right දැන් බලමු. කාබන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් 4ක් මදි. ඒ මදි 4ට බන්ධන 4ක් ඕනේ. ඒ 4 සඳහා ඉලෙක්ට්‍රෝන 4ක් ඕනේ. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන 4 තමයි මේ ජෝඩු වෙලා නැති ඉලෙක්ට්‍රෝන 4. ක්ලෝරින් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එහෙනම් එකක් මදි. එහෙනම් බන්ධන එකක් ඕනේ. එක බන්ධනයක් සඳහා එක ඉලෙක්ට්‍රෝනයක් වෙන් කරන්න ඕනේ. එහෙනම් මේ ජෝඩු වෙච්ච නැති එක තමයි ඒ. දැන් එහෙනම් මට කියන්න ක්ලෝරින් වලට බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න පුළුවන්ද? එකක් ක්ලෝරින් වල මෙයා විතරයි. මෙයා විතරයි. එකයි. කාබන් වලට බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? 4ක්. 4ක් ඕනේ. එහෙනම් මට දැන් කියන්න කාබන් එක්ක ක්ලෝරින් සම්බන්ධ වෙනවා නම් ක්ලෝරින් කීයක් ඕනේද කාබන් එක්ක සම්බන්ධ වෙන්න? 4ක්. ක්ලෝරින් 4ක් ඕනේ. ක්ලෝරින් 4ක් ඕනේ. හරිද? බලමු දැන් ක්ලෝරින් 4 කොහොමද මෙයාට සම්බන්ධ වෙන්නේ කියලා. මේක ලොකුවට අඳින්න වෙනවා. කාබන් පළවෙනි කවචයේ මම කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම පාට කරනවා. පළවෙනි කවචයේ 2යි. right දුරකථනය අතිශයින්ම නාද වුණා. ආදරකාරී ලෙස මම එකයි කියවන්නේ. right එහෙනම් මට පළවෙනි පටන් ගන්නවා. කාබන් වල පළවෙනි ශක්ති මට්ටමේ 2 ඉන්නවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඔන්න දැන් 4 හරි. දැන් මෙයාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ ක්ලෝරින්. සම්බන්ධ වෙන්න ඕනේ. ක්ලෝරින් 4ක් ඉන්නේ. මම මෙතෙන්දී ක්ලෝරින් වල පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම ඔක්කොම අඳින්නේ නැහැ. මම ක්ලෝරින් වල අවසාන කවචයේ විතරක් මෙතෙන්දී අඳිනවා. ක්ලෝරින් වල අවසාන කවචයේ විතරයි යන්නේ. මෙන්න ක්ලෝරින්. හරිද? ක්ලෝරින් වල ශක්තිය ඉලෙක්ට්‍රෝන ටික මම රතු පාටින් අඳිනවා. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල් තිබ්බා 1යි 2යි 3යි 4යි. ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තිබ්බා. එතකොට 6යි.
තව එකක් ඕනේ. ඒක මෙතන. මෙයාගෙත් එහෙමයි. මම පොඩ්ඩක් මෙතන මේ යුගල අඳින්න අමාරු නිසා මම පොඩ්ඩක් මෙයා මේ පැත්තෙන් දානවා. හැබැයි එහෙම කරන්න එපා ඔයාලා. මොකද දන්නවද? එහෙම අඳින්නේ නැහැ අපි. මට මේ අවස්ථාවේදී වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම මේක මෙහෙන් අඳිනවා මම මෙහෙම කරනවා. මෙහෙම ඇඳනවා. දැන් හරිද? ප්‍රශ්නේ ඉතින්. ක්ලෝරින් වල මෙතන එකක් තියෙනවා බන්ධනය හදනවා. ඊටු ටික යුගල් 3ක් විදිහට තියෙනවා. හරිද? මෙතනත් එහෙමයි. මෙයාගේ 6ක් තියෙනවා යුගල් 3ක් විදිහට. මෙතන එකක් බන්ධනයට. මෙතන මෙයාගේ 6ක් තියෙනවා යුගල් විදිහට. ඔන්න මම ඇතුලේ ශක්තිය මට්ටම් දෙක යන්නේ බලන්න දැන් එතකොට අපි මේ කරපු දේ හරිද කියලා බලන්න මොකද්ද කරන්නේ අපි මේ හැමෝගෙම මේ සම්බන්ධ වෙච්ච හැමෝගෙම අවසාන කවචයේ අෂ්ටකය හරිද කියලා බලන්න ඕනේ දැන් ක්ලෝරින් ගැන අතහරින්න ක්ලෝරින් කතාව අතහරින්න කාබන් විතරක් ගන්න කාබන් විතරක් ගත්තොත් එයාට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 1 2 3 කීයක් තියෙනවද බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද කාබන්ට හතරක් තියෙනවා. යුගල් 4යි කියන්නේ 8යිනේ. යුගල් 4යි කියන්නේ 8යි. එහෙනම් කාබන්ගේ අවසාන කවචය 8 හරි. දැන් ක්ලෝරින් විතරක් ගන්න බලන්න. ක්ලෝරින් වල තනියෙන් ඉන්නවා 2යි 4යි 6 දෙනෙක් ඉන්නවා තනියෙන් යුගල් 3ක් විදියට. මේ යුගලත් මෙයාටයි තියෙන්නේ. එතකොට ඔක්කොම කීයද? ක්ලෝරින් වල අවසාන කවචය එතකොට කීයද? ඉලෙක්ට්‍රෝන 8යි. මෙයාගෙත් එහෙමයි මේ යුගල් 1 2 3ක් තියෙනවා බන්ධන යුගලයි 8යි මෙයාගේ තනියෙන් යුගල් 3යි එතකොට 6යි බන්ධන යුගල ආපු ගමන් 8යි තනියෙන් යුගල් 3යි බන්ධන යුගල ආපු ගමන් මොකද වෙන්නේ 8යි එහෙනම් ක්ලෝරින් ගෙත් 8 හරි කාබන් ගෙත් 8 හරි පැහැදිලි වුණාද ඔව් සර් පැහැදිලි ඔව් සර් හරි දැන් අපි ඊළඟ කොටසට යමු සහ සංයුජ බන්ධන නිරූපණය කිරීම මෙන්න මේක තමයි වැදගත් කොටස. දැන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් හරි දැන් තව තියෙනවා වල ටියුට් එක ඇති හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ HCl අණු. ඒවෙන් තනියෙන් බලා ගන්නවා. තනියෙන් බලා ගන්න ගැටලු තියෙනවා නම් කියන්න. හරි? දැන් බලමු සහ සංයුජ බන්ධන නිරූපණය කරන්නේ කොහොමද කියලා බලමු. සහ සංයුජ බන්ධන නිරූපණය කිරීම. ඒ කියන්නේ අපිට තියෙනවා විභාගෙදී සහ සංයුජ බන්ධන ඇඳලා පෙන්නන්න. සහ සංයුජ බන්ධන ඇඳලා පෙන්නන්න තියෙනවා. ඒ ඇඳලා පෙන්වන්න ක්‍රම තමයි නිරූපණය කරන ආකාර කියලා අපි කියන්නේ. සහ සංයුජ බන්ධන නිරූපණය කිරීම. සහ සංයුජ බන්ධන නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. සහ සංයුජ බන්ධන නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. සහ සංයුජ බන්ධන නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි පිට හතිර සටහන දෙවෙනි එක ලුයිස් පිට සටහන එහෙම නැත්නම් ලුයිස් පිට ව්‍යුහය කියලා කියනවා ලුයිස් පිට සටහන තුන්වෙනි එක ලුයිස් ව්‍යුහය තුන්වෙනි එක ලුයිස් ව්‍යුහය හරිද ඔන්න අපිට සහසංයුජ බන්ධන නිරූපණය කරන්න පුළුවන් ආකාර තුන ලියා ගන්න ඉක්මනට සහසංයුජ බන්ධන නිරූපණය කිරීම කියන එක ලියන්න පිට කතිර සටහන අනිත් එක ලුයිස් පිට ව්‍යුහය කියලා කියනවා ලුයිස් පිට සටහන කියලා කියනවා ලුයිස් පිට සටහන එහෙනම් ලුයිස් පිට ව්‍යුහය ඊළඟට ලුයිස් ව්‍යුහය සර් ඒකට සටහන කියන්නත් බැරිද
මොකද්ද? ඔය ලුයිස් වීවරේ තියෙන්නේ ඒකට මේ සටහන කියන්න බැරිද වීවය වෙනකොට ලුයිස් සටහන කියලා. නෑ. ඒක අපි කියන්නේ නෑ. ඒකට ලුයිස් ව්‍යුහය කියලා තමයි කියන්නේ. ඒක ව්‍යුහය නදින්නේ ඒ නිසා ව්‍යුහය කියලා කියන්නේ. ලුයිස් සටහන කියලා කියන්නේ නෑ අපි. කියන්න බැරි කමක් නෑ. ඒනොට කියන්නේ නෑ. හරි නේද? අපි ඉස්සෙල්ලා බලමු. තිත් කතර සටහනක් කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා බලමු තිත් කතර සටහනක් කියන්නේ මොකක්ද? තිත් කතර සටහනක් කියන්නේ මොකක්ද කියලා බලමු. තිත් කතර සටහනක් කියලා කියන්නේ මේ සාසංයුජ බන්ධනයක ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය අපි තිත් කතර සටහන් වලින් අඳිනවා. එතකොට එක පරමාණුවක අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන අපි තිත් මගින් ලකුණු කරනවා. අනිත් පරමාණුවේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන කතිර මගින් අපි ලකුණු කරනවා. මෙතෙන්දී අපි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි ලකුණු කරන්නේ. මැද තියෙන කවච අපි ලකුණු කරන්න යන්නේ නැහැ. අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික විතරයි අපි ගන්නෙ. මැද තියෙන ඒ කියන්නේ පළවෙනි කවචය, දෙවෙනි කවචය එහෙම ගන්නෙ නැහැ. අපි ගන්නෙ අවසාන කවචය විතරයි. හරිද? අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ බන්ධන සාධන්න උදව් කරන ඉලෙක්ට්‍රෝන විතරයි අපි මේකෙදි අරගන්නේ. හරි. අපි ඉස්සෙල්ලා බලමු උදාහරණයක් විදිහට ක්ලෝරින්. හරිද? ක්ලෝරින් කියන අණුව Cl2 අණුව ක්ලෝරින් අණුව හැදෙන්නේ කොහොමද කියලා බලමු. Cl2 ක්ලෝරින් හැදෙන්නේ කොහොමද කියලා බලමු. හරිද? දැන් මම මේක උගන්වන්න ඕන පිළිවෙලටත් උගන්වනවා. ඊට පස්සේ ඔයාලට මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක්ත් තියෙනවා. ඒ ක්‍රමයටත් මම ඊට පස්සේ උගන්වනවා. හරිද? ඉතින් අපි මේක යන්න ඕන රටාවට අපි යමු. මේක රිවර්ස් වෙන එක තමයි හොඳම ක්‍රමය. විභාගයට යද්දී දැන් අපි සාමාන්‍ය ඉගෙන ගන්නේ තිත් කතිර සටහන. ලුයිස් තිත් ව්‍යුහය. ඊට ලුයිස් ව්‍යුහය. එහෙම ඉගෙන ගන්න. ඒ වුණාට විභාගෙදී මේකට විභාගෙදී ප්‍රශ්නට උත්තර ලියද්දී යන්න ඕනෝගේ අනිත් පැත්තට. රිවර්ස් ගිහිල්ලා ලුයිස් ව්‍යුහයෙන් ලුයිස් තිත් සටහනට එන්න පුළුවන්. තිත් සටහනේ තිත් කතිර සටහන එන එක තමයි ලේසි. හරිද? ඒක ඔයාලට තේරෙයි. මේ පාඩම ඉවරලා ඒක රිවර්ස් වෙන විදිය ඔයාලට කියලා දෙනකොට තේරෙයි. දැන් බලමු ක්ලෝරින් අණු. දැන් ආයතනයක් කරලා අපි කලින් කතා කරපු ටික කියන්න ඕන. ක්ලෝරින් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. ඉලෙක්ට්‍රෝන 7යි. එතකොට කීයක් මදිද? එකක් මදි. එකක් මදි නම් බන්ධන කීයද? එකයි. බන්ධන එකයි. බන්ධන එකක් සඳහා වෙන් කරන්න ඕන ඉලෙක්ට්‍රෝන කීයක්ද? එකක් වෙන් කරන්න ඕනේ. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන එකක් වෙන් කරන්න ඕනේ. දැන් එහෙනම් ඒක කරමු. මෙන්න මෙහෙම කරන්න. ක්ලෝරින් ලියනවා. ක්ලෝරින් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. මම මේ පළවෙනි ක්ලෝරින් එකේ අවසාන කවචය මම තිත් වලින් අඳින්න ලියනවා. මෙන්න තිත් වලින්. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව එකක් ඉතුරුයි. ඒක මේ වෙනම මෙතන. හරිද? ඒක වෙන මෙතන. දැන් ඊළඟට අනිත් ක්ලෝරින් එකක් මෙතන. ක්ලෝරින්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මම කතිර වලින් දානවා. අපි ඉලෙක්ට්‍රෝන දාද්දි 4 කොන දාලා ඊට පස්සේ යුගල් කරන්නේ ඒක අපි දන්නවනේ. මේ විදිහමනේ. ඒ නිසා මම එකපාර මේක දානවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි එක යුගලයි. ඔන්න යුගල් 2යි මෙන්න යුගල් 3යි මෙන්න අනිත් ඉලෙක්ට්‍රෝන. දැක්කද? මෙන්න. හරිද? දැන් බලන්නකෝ මේ ක්ලෝරින් විතරක් ඇහුවොත් මෙයාගේ 8 හරි නේද? ඔව්. මෙයාගේ 8 හරි. එතකොට මෙයාව අහගත්තොත් අරයාගේ 8 හරි නේද? ඔව් සර්. මේක තමයි තිත් කතිර සටහන. ඔන්න ක්ලෝරින් වල තිත් කතිර සටහන අපි යනදා.
එතකොට බලන්න මෙන්න මේ තිතයි කතරේ මෙන්න බන්ධන එකයි. බන්ධන එකයි. මෙයා වෙන් කරපු මේ බන්ධනය සඳහා මෙයා වෙන් කරපු ඉලෙක්ට්‍රෝන තමයි තිතගෙන් තියෙන්නේ. බන්ධනය සඳහා මෙයා දාපු ඉලෙක්ට්‍රෝන තමයි කතරෙන් තියෙන්නේ. තේරුණාද? ඔව්. ඔය කට්ටියට යටින් කියන්න බැරිද? කතරේ යටින් දාන්න. එහෙම. දාන්න. කමන්නේ. ඔහොමත් කමන්නේ. ඔහොමත් කමන්නේ. ඒත් හරි. මෙහෙන් දැම්මත් හරි. මෙහෙන් දැම්මත් හරි. මම මෙහෙන් දාපු නැති හේතුවක් තියෙනවා. මම පස්සේ කියන්නම් ඒකේ. තව ඉස්සරහට යනකොට ඒක කියන්නම්. මෙහෙන් දාපු නැති හේතුව. මෙහෙම දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ඇහුන්නේ මට ඔයා කියන එක ඇහෙන්නේ නැහැ. මම chat එක on කරන්න මට අග්ගා chat එකේ දාන්න. හරි chat එක on කරලා ඉතින් ඉක්මනට මම chat එකේ දාන්න මොකද්ද කිව්වේ කියලා. ටැක්ස් ගාලා ටයිප් කරලා දාන්න. chat එකේ එකිනෙක දාලා තිබ්බ ආයෙ කියලා දෙන්නකෝ කියලා. තව මොන හරි තියනවා කියන්නේ? හරි. ආයෙ දැන් මෙහෙමයි. අහගන්න. හොඳට අහගන්න. කියලා දෙන එක එකපාර අහගන්න. ඔය මයික් එකක් ඔන් කරලා ඉන්න ඔස්ස ගන්නකෝ. right. දැන් ඔය ආයතනයක් කියලා දෙන්නකෝ කියපු කට්ටිය අනිවාර්යෙන් මාත් එක්ක දැන් කතා කරන්න ඕනේ. හරි? මම අහන ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ. නැත්තම් මේව ඉගෙන ගන්න බෑ. ඔය දැන් මේකයි වැඩේ. දැන් ඔය ආයතනයක් කියලා දෙන්න වෙන්නේ මේක one shot වදිනවා. one shot වදින්න නැති වෙන්න හේතුවක් නැහැ. මොකද ගිය සතියේ ඉඳන් උගන්වපු දේවල් ටිකම තමයි. අදත් උගන්වපු ටිකම තමයි මේ තාම කතා කරන්නේ එකම දේ. ඉලෙක්ට්‍රෝන ලකුණු කරන ක්‍රමය වෙනස් කරා විතරයි. අපි ඉතින් රවුම් ඇඳලා කවච වල ඉලෙක්ට්‍රෝන දැම්මා. දැන් රවුම අඳින්න නැතුව තිත් වලින් සහ කතිර වලින් දානවා. වෙනසක් නැහැ. හැබැයි පොඩ්ඩකට හරි හිත වෙනස් වුණොත් ඒ කියන්නේ මම මේ උගන්වන අතරේ කවුරු හරි තවත් මොකෙක් හරි මුණක් දිහා ඔකෙන් එහා මෙහා කරලා බලන් හිටියොත්. ඒ වෙනනම් ෆෝන් එකකට මැසේජ් මොකක් හරි මගුලකට රිප්ලයි එකක් දදා හිටියොත්. අන්නේ සුළු මොහොත ඇති මේ කියලා දෙන ටික ක්ෂණිකව අමතක වෙනවා. අන්න එහෙම වුණාට පස්සේ තමයි තේරෙන්නේ නැති වෙලා යන්නේ. ඒ නිසා මේ වෙලාවේ වෙන මොකුත් මගුල් නටන්න නැතුව උගන්නන එක විතරක් හොඳට අවධාරණයෙන් අහගෙන ඉන්න. හරි? එකම දේ උපරිම මම දෙතරේ උගන්නන්නේ ඔන්ලයින් ක්ලාස් නිසා 10 15 කතාව කියලා දෙන්නේ නැහැ. ආයතනයක් නොතේරෙනවා නම් සද්ද නැතුව ඉඳලා වීඩියෝ එක බලන්න. ඒත් තේරෙනවා නම් ඊට පස්සේ කෝල් කරන්න මට කෝල් කරලා අහගන්න. මැසේජ් දැම්මම මම රිප්ලයි කරන්නේ නැහැ. කෝල් එකක් දීලාම අහන්න. ඒක තමයි මම කියන්නේ. හරි. එහෙනම් බලමු ක්ලෝරින්. දැන් ඔන්න ආයෙ පටන් ගන්න මුලින්ද. ක්ලෝරින් වල අවසාන කාචී ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. අවසාන කාචී ඉලෙක්ට්‍රෝන 7යි. කීයක් මදිද? 7යි. මදි. බන්ධන කීයක් එනම් හදන්න ඕනේද? එකක් එකක් හදන්න ඕනේ. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? එකයි. එකක් වෙන් කරන්න ඕනේ. එකයි. කට්ට පාඩම් කරලා තියාගන්න ඔය ඕක නිකන් කවියක් වගේ මතක තියාගන්න. අවසාන කාචී ඉලෙක්ට්‍රෝන දාන, ඒ අනුව මදි ඉලෙක්ට්‍රෝන දාන, ඒ අනුව සාධන බන්ධන ගාන, බන්ධන සඳහා වෙන් කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන දාන. කවියක් වගේ කටපාඩම් කරලා තියාගන්න. මතක තියාගන්නලා ජීවිතේට කවුරුත් ওই විදිහට මේක සරලව කියලා දෙන්නේ නැහැ. බලන්න සමහරව පන්ති වලට යන අය ඇතිනේ. ඔය එහෙම මේ ෆ්‍රී කියලා දාගෙන පන්ති කරන තැන තියෙනවනේ.
බලන්නකෝ. පැහැදිලිව කියලා දෙනවද කියලා? හරි? හැබැයි මගේ වීඩියෝ එක බලලා ඊට පස්සේ කට්ටිය ඔය විදිහට ඔක කරයි. කමන්නේ. කොපි කළ හැක, මම කළ නොහැක. right. ඔන්න අහගන්න. දැන් ඔන්න ක්ලෝරින් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7 දැන් අඳිනවා මම. ක්ලෝරින්. දැන් කලින් කරේ ක්ලෝරින් වල අඳිනකොට පළවෙනි කවචය ඇඳා, දෙවෙනි එක ඇඳා, තුන්වෙනි එකෙත් ඇඳලා 7 දැම්මේ එහෙමනේ. දැන් මෙතෙන්දි එහෙම කරන්නේ නැහැ. මෙතෙන්දි අවසාන කවචය විතරයි ගන්නෙ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7 දාන්න ඕනේ. අර කලින් වගේමයි. මම මේක පිට වලින් දානවා. මෙන්න 1යි. දැන් මෙතෙන්දි කවචේ රවුම අඳින්නෙත් නැහැ. රවුම තියනවා කියලා හිතා ගන්න. 1යි 2යි 3යි 4යි. ඔන්න 4 කොන් 4 දැම්මා. හරි? 4 කොන් 4 දැම්මා. දැන් මොකද කරන්නේ? ඉතුරු 3 දාන්න ඕනේ 7 වෙන්නේ. ඔන්න 5යි 6යි 7යි. මෙන්න එකක් ඉතුරුයි. මේක තමයි බන්ධනය සඳහා වෙන් වෙච්ච එක. අපි අර කලින් කිව්වේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි එක හරි එකක් මදි. එහෙනම් බන්ධන 1යි බන්ධන 1 හදන්න ඕනේ. ඒ සඳහා ඉලෙක්ට්‍රෝන එකක් වෙන් කරන්න ඕනේ. මේ විදිහට වෙන් කරපේ. අනික් ක්ලෝරින් පරමාණුත් ඔය විදිහමයි. එයත් එහෙමයි. ඒ ක්ලෝරින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ 7 දාන්නේ කතිර වලින්. මෙන්න 1යි 2යි 3යි. හරි මේක මෙතනින් දාන්න පුළුවන් මේ ඉස්සරහින් දාන්න පුළුවන්. 4ක් දැම්මා. දැන් ඉතුරු ඔන්න 5යි 6යි 7යි. ඔන්න 7 දැම්මා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන බන්ධනේ. මෙන්න මේ 30යි 4යි දෙක තියෙන්නේ මොනවද මේ? මේක තමයි බන්ධනේ. මේක තමයි බන්ධනේ. පැහැදිලිද? ඔව් සර්. පැහැදිලිද? ආ ඔව් සර්. ඔච්චරයි. ඔව් සර්. එතකොට මේක මේ අහගන්න මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මෙහෙම පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම දාන්නත් පුළුවන්. මෙන්න මෙහෙම දාන්නත් පුළුවන්. ඒක කොහොම දැම්මත් එකයි. ඒක යුගලක් තියෙනවා කියලා තමයි පෙන්වන්න ඕන. කොහොම දාන්නත් පුළුවන්. මෙහෙම දාන්නත් පුළුවන්. මේක පහලින් දාන්නත් පුළුවන්. කොහොමත් එකයි. හැබැයි මම යෝජනා කරනවා ඔයාලට. මම ඉල්ලීමක් කරනවා ඔයාලට. කොහොමද ඉල්ලීමක් කරන්නේ? මොකද්ද කරන්නේ? මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මේ විදිහට ලියන්න පුරුදු වුණොත් හොඳයි කියලා. මෙහෙම ලියන්න පුරුදු වුණොත් ඒක ටිකක් හොඳයි කියලා මට හිතෙනවා. හරිද? ඒ ඇයි කියලා ඉස්සරහට කියලා දෙන්න. ඒ ඇයි කියලා ඉස්සරහට මම කියලා දෙන්න. දැන් එතකොට මෙන්න මෙයාට අපි කියනවා මේ මොකද්ද? මේක තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. හරිද? මේ බන්ධන ල නෙමෙයි මේ ඊ අකුර ලිව්වේ මං කියන්න ඊ අකුර. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. හරි? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. දැන් මේකට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කියනවා නම් මේවට කියන්නේ මොනවද? බන්ධන වලට සම්බන්ධ වෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා ජෝඩි. මෙන්න මෙයාලට කියනවා විශේෂ නම. මෙයාලට කියනවා විශේෂ නම. මතක තියාගන්න. මෙයාලට කියනවා අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගල කියලා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. ඉලෙක්ට්‍රෝන කියන වචනේ දිගට ලියන්න නැතුව මම ඊ අපල දෙනවා. මේ ඔන්න දැන් හොඳට බලා ගන්න. අපි කලින් විදියටම අර ක්ලෝරින් පරමාණුවේ අවසාන කවචය ගැන කතා කරලා හරි ක්ලෝරින් පරමාණුවේ අවසාන කවචය ගැන කතා කරලා අපි මේක බන්ධන ටික හදාගත්තා. බන්ධන ටික හදාගත්තට පස්සේ මෙන්න ආව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. ඒකට කියන මේකට කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. බන්ධනයට සම්බන්ධ වෙන්නේ නැතුව අවසාන කවචයේ තව ඉන්නවා පැත්තකින් ඉලෙක්ට්‍රෝන යුගල්. එයාලට අපි කියනවා විශේෂ නමක් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියලා කියනවා. දැන් මේක ඔයාලා සටහන් ලියන පොතක ටියුට් එකේ නෙමෙයි. ඔයාලා සටහන් ලියන පොතක. ඕක ඇඳ ගන්න ඕනේ. හැබැයි මෙහෙමත් පුළුවන්.
ඔයාලගේ කියුට් එකේ සහසංවිත බන්ධන කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන හිස් කොටුවක් තියෙන හිස් ප්‍රදේශයක්. මේ හිස් ප්‍රදේශයේ උනත් මේක ඇඳලා හැබැයි මෙහෙම නම් කරන්න ඕනේ. මෙහෙම නම් කරන්න ඕනේ. හරිද? ඉක්මන් කරන්න. මේ කොටුව ඇතුලේ මොකුත් අඳින්නේ නැහැ. මේ කොටුව ඇතුලේ මොකුත් බෑ. කොටුව ඇතුලේ මොකුත් අඳින්න එපා. මෙන්න මේ ඉඩ තිබ්බ මේ කොටස විතරයි මේ චුට්ටේ. හරි. මේක ඇඳලා CL2 කියලා පැත්තකින් දාගන්න. මේක මෙහිද ඇඳලා දාගන්න. සර් හරි මේ සටහන ඉක්මනට සම්පූර්ණ කරගන්න. හරි අපි ඊළඟ බලමු හයිඩ්‍රජන් අණුව. හයිඩ්‍රජන් H2 හරි. හයිඩ්‍රජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි. අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි. එහෙනම් බන්ධන අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි. කීයක් එකයි? අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි කීයක් මදිද? එකක් මදි. එහෙනම් බන්ධන කීයද? එකයි. බන්ධන එකයි. බන්ධන සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? එකක් වෙන් කරන්න ඕනේ. එහෙනම් බලමු. මෙන්න හයිඩ්‍රජන්. මම මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ දානවා 30කින්. මේ එක්තරමනේ ඉන්නේ. එහෙනම් අනිත් හයිඩ්‍රජන් මේ පැත්තේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මම දානවා 40කින්. ඕන් 30 කපිට සටහන. ඔච්චරයි. ඔන්න හයිඩ්‍රජන් අණුවේ 30 කපිට සටහන. හරිද? ඔය හයිඩ්‍රජන් අණුවේ 30 කපිට සටහන. අපි ඊළඟට බලමු ජල අණුව. ඔන්න අලුත් එකක්. ජල අණුව. මෙයා පැහැදිලිද මේක? ඔව් සර්. පැහැදිලිද? හරි. දැන් එනම් බලමු අපි ජල අණු. ජල අණු ගත්තොත් ජල අණු කියන්නේ H2O නේ. H2O. මෙන්න මේ වගේ අවස්ථාවක අපි දැන් බලන්න පරමාණු තුනක්. ඔක්සිජන් පරමාණුවයි, ඔක්සිජන් පරමාණුවයි, හයිඩ්‍රජන් පරමාණු දෙකයි. මෙන්න මේ වගේ වෙලාවකදී අපි තෝරගන්න ඕනේ මධ්‍ය පරමාණු. තෝරගන්න එකක් තියෙනවා මධ්‍ය පරමාණු. ඒ කියන්නේ මධ්‍ය පරමාණු වටේ තමයි අනිත් කට්ටිය එකට එකතු වෙන්නේ. මධ්‍ය පරමාණු වටේ තමයි අනිත් කට්ටිය එකට එකතු වෙන්නේ. හරිද? දැන් අපි මධ්‍ය පරමාණු මොකක්ද කියලා තෝරගන්න ඕනේ. මධ්‍ය පරමාණු තෝරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බන්ධන සංඛ්‍යාව වැඩිම පරමාණු. බන්ධන සංඛ්‍යාව වැඩිම පරමාණුවෙන් තමයි අපි මධ්‍ය පරමාණු තෝරගන්නේ. මට කියන්න ඔතන මධ්‍ය පරමාණු සඳහා මෙතන සුදුසු වෙන්නේ කොහොමද? ඔක්සිජන්ද හයිඩ්‍රජන්ද? ඔක්සිජන් right බලමු අපි මධ්‍ය පරමාණු සඳහා ගොඩක් අය කියන ඔක්සිජන් කියලා. බලමු අපි මධ්‍ය පරමාණු සඳහා ඔක්සිජන් හරිද කියලා. මට කියන්න ඔක්සිජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. කීයක් මදිද? දෙකක් මදි. එනම් බන්ධන දෙකයි. බන්ධන දෙකයි. හරි. ඔක්සිජන් වල බන්ධන දෙකයි. හයිඩ්‍රජන් වල බන්ධන කීයද තියෙන්නේ? හයිඩ්‍රජන් වල බන්ධන එකයි. හයිඩ්‍රජන් වල බන්ධන එකල ඔක්සිජන් වල බන්ධන දෙකක් වෙනකොට හයිඩ්‍රජන් වල බන්ධන එකයි. හරි. එහෙනම් වැඩේට බහිමු අපි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මධ්‍ය පරමාණු ඔක්සිජන් අරගන්න. අපි ඔක්සිජන් ලියන ඔක්සිජන් කියලා ඕපර දැම්මා. දැන් එහෙනම් මට කියන්න ඔක්සිජන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6යි.
ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අපි ඉලෙක්ට්‍රෝන 6 දානවා. ඉලෙක්ට්‍රෝන මම දානවා මේකේ මම දානවා තිත් වලින් මෙන්න 1යි 2යි 3යි 4යි. ඔන්න 4ක් දැම්මා. තව දෙකක් ඕනේ. නේ? මේ පැත්තෙන් එකක් දැම්මා. 1යි මම අනිත් එකේ අටින් දානවා. කමක් නැහැ. කොහොමද දැම්මත් 2යි. පැත්තෙන් දැම්මත් කමක් නැහැ. ප්‍රශ්නයක් දැම්මා මෙතනම දානවා. ඔන්න මෙන්න ඔක්සිජන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6යි දෙකක් මදි නම් බන්ධන 2යි බන්ධන 2 සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් වෙන් කරන්න ඕනේ. ඒ දෙක තමයි මේ තනියෙන් ඉන්නේ. මෙයාට කියන්නේ මොන ඉලෙක්ට්‍රෝන කියලාද? අපිට කිව්වා නම කිව්වා. එකසර බන්ධන ඉලෙක්ට්‍රෝන මොකද්ද එකසර බන්ධන? එකසර ඉලෙක්ට්‍රෝන යුග. එකසර ඉලෙක්ට්‍රෝන යුගල මට නිකන් බන්ධන එකසර ඉලෙක්ට්‍රෝන. එකසර ඉලෙක්ට්‍රෝන යුගල මේවට කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන. දැන් හයිඩ්‍රජන් ගන්න. මෙන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයයි එයා මෙතන බන්ධනයටම එනවා. මේ හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනය එයා බන්ධනයට එනවා. දැන් වැඩේ හරි. මෙන්න බලන්න. හයිඩ්‍රජන් විතරක් ගත්තොත් හයිඩ්‍රජන්ගේ දෙක තියෙනවා. මේ හයිඩ්‍රජන් ගත්තොත් මේ හයිඩ්‍රජන් එයාගේ දෙක සම්පූර්ණ කරලා ඔක්සිජන් විතරක් ගත්තොත් හයිඩ්‍රජන් වහලා බලන්න එයාගේ 8 සම්පූර්ණයි. වැඩේ හරි. එහෙනම් වැඩේ මොකද වෙලා තියෙන්නේ? වැඩේ හරි. මේක තමයි ජල අණුවේ තිත් කතිර සටහන. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. පොඩි දෙයක් මතක තියාගන්න ජල අණුවේදී විතරයි. ජල අණුව H2O නේ තියෙන්නේ. H2O තියෙන්නේ ඔක්සිජන් එක, හයිඩ්‍රජන් දෙක තියෙන්නේ මෙන්න මේ වගේ මහා කෝණයක් එන විදිහට. අංශක 108ක වගේ මට මතක. 108 හරි 103ක හරි. මෙන්න මේ වගේ මහා කෝණයක් එන විදිහට තමයි මේ බන්ධනේ පීඩන්නේ. හරිද? ඒ නිසා අපි මේ තිත් කතිර සටහන අඳිද්දී මෙන්න මේ හැඩේ එන්නම අඳින්න ඕනේ. ඒක ජල අණුවට විතරයි ඒක තියෙන්නේ. ඒක ජල අණුවට විශේෂ වෙච්ච දෙයක්. ඒක ඉන්න මතක තියාගන්න. ජල අණුව අපි අඳිද්දී තිත් කතිර සටහන අඳිද්දී මෙහෙම අඳින්නේ නැහැ. මෙහෙම ඇඳ කියලා වැරදි නෑ. හැබැයි සාම්ප්‍රදාය මෙහෙම නෙමෙයි. සාම්ප්‍රදායට එරෙහි වෙන්න එපා. නේ? සාම්ප්‍රදායට එරෙහි වුණොත් එහෙම ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් සාම්ප්‍රදායත් පිළිපදිමු. හරිද? මේක මෙහෙම ලියන්න නැතුව මම මේක මෙහෙම අඳිනවා. කොහොමද අඳින්නේ? ඔක්සිජන් එක මෙතනින් අරගෙන ඔක්සිජන් මෙන්න අපි අර 4 කොන ලකුණු කරන්න කලින් මම මේ අර එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මේ මුඩින් දැම්මා. හරි උඩින් දැම්මා දෙපැත්තෙන්. මෙන්න බන්ධනයට එන යුගල. මෙහෙන් දැම්මා හයිඩ්‍රජන්. මෙන්න එයාගේ කතිරේ. මෙහෙන් දැම්මා ඊළඟ හයිඩ්‍රජන්. මෙන්න එයාගේ කතිරේ. ඕන්න ඔහොම දාන්නේ අපි. ජල අණු අඳිද්දී මෙහෙම අඳින්න එපා. මෙහෙම අඳින්න පුරුදු වෙන්න. ජල අණුව පැහැදිලි වුණාද මේක? ජල අණුව පැහැදිලිද? ඔව් සර්. ජල අණුව පැහැදිලි නම් ජල අණුවෙන් පස්සේ මම ඊළඟට ගන්නවා ඇමෝනියා අණුව. මෙහෙම කරමු අපි. ඊළඟට තියෙන්නේ ඇමෝනියා අණුව. ඊළඟට තියෙන CH4 මෙතේන් අණුව තියෙනවා. ඊළඟ ඔක්සිජන් O2 අණුව තියෙනවා. ඊළඟ නයිට්‍රජන් N2 අණුව තියෙනවා. ඊළඟ CO2 අණු. ඔයාලගේ ටියුට් එකේ කොටු 8ක අණු 8ක් අඳින්න තියෙනවා. කොටු 8ක ඔය අණු 8 අඳින්න තියෙනවා. මේක මම මේ වෙලාවේදී අඳන්නේ නැහැ. මේ වෙලාවේදී මම මේක අඳන්නේ නැහැ. මම මෙතන මම තව ඕනනම් දාන්නම් උඩරිම තව එකක්. මොකද්ද? මම NH3 NH3 ද තිත් කතිර සටහන් පැන්සල් වලින් අඳින්න ඕනි.
ඔව් ඔව්. මේවයි මහන්න දෙයක්වත් නැහැ ඉතින්. මෙහෙමයි ඉතින්. පෑනින් ඇඳලා ප්‍රශ්නයක් නැහැ. රූප සටහනක් නෙමෙයිනේ. රූප සටහනක් නෙමෙයිනේ. පෑනින් ඇඳලා ප්‍රශ්නයක් නැහැ. මම මෙතන නැති එකක් ඇඳලා පෙන්නන්නම්. මෙතන නෑනේ CH4 කියන එක. නෑ මොකද්ද? CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන එක මෙතන නෑනේ. ඔව් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන එක මෙතන නෑනේ. අපි ඒක අඳිමු. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 මෙතන නෑ. මේ ඔයාලා මේක ගෙදරදී කරන්න ඕනේ. අනිවාර්යයි. ගෙදරදී කරන්න ඕනේ. ඉතින් මේක ගෙදරදී කරලා බැරි මේක ගෙදරදී කරලා මේ වැඩේ නිකන් Tamanට අන්ෂුවර් වගේ නම් ෂුවර් නැත්නම් ෆොටෝ එකක් දාලා මට අහන්න මේක හරිද කියලා අහන්න. හරි? අනිවාර්යෙන් අහන්න ඕනේ. ඔය දැන් මම ඔයාලට කිව්වම ෆොටෝ එකක් දාලා මේ වැරදි හරි වැරදි හදන්න කියලා කොහොමද? 4-5 දෙනා යවන්නේ. අනිත් උන්නද මොනවද කියලාවත් නැහැ. වැඩ කරන්න ඔයාලා. අනිවාර්යයෙන්. නැත්තම් ඉතින් බෑ. මොකද මම නෙමෙයි ඔයාලා වැඩ කරන්න ඕනේ. හරි. එහෙනම් දැන් ඊළඟ වැඩේ පටන් ගමු. එහෙනම් CCl4. CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. මේක අපි මේකේ සටහන ටියුට් එකේ තියෙනවා අපි කලින් ඇඳලා. දැන් මේකේ තිත් කතිර සටහන තමයි අපි දැන් අඳින්න යන්නේ. තිත් කතිර සටහන. දැන් තිත් කතිර සටහන අඳිද්දී මතක තියාගන්න එකම වර්ගයේ පරමාණු වලට එක්ක තිත් එක්ක කතිර. දැන් මෙතන දැන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තියෙන්නේ. කාබන් වලට තිත් ගත්තොත් ක්ලෝරින් ඔක්කොටම කතිර දාන්න ඕන. කාබන් වලට කතිර ගත්තොත් ක්ලෝරින් ඔක්කොටම තිත් දාන්න ඕන. සමහර කෙනෙක් කාබන් වලට තිත් දාලා ක්ලෝරින් පරමාණු එකකට කතිර තව එකකට තිත් එහෙම දාන්නේ නැහැ. හරිද? කාබන් වලට තිත් යනවා නම් කාබන් වලට තිත් විතරයි. ක්ලෝරින් වලට තිත් යනවා නම් ක්ලෝරින් වලට විතරයි. ඒක එහෙම මතක තියාගන්න. හරි. දැන් එනම් බලමු. කාබන් වල අපි ඉස්සෙල්ලාම බලමු දැන් මෙතන මධ්‍ය පරමාණු මොකක්ද කියලා හොයාගන්න ඕන. මධ්‍ය පරමාණු හොයාගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? මම කලින් කිව්වා. මධ්‍ය පරමාණු මැද තියෙන එක නම් හොයාගන්න තියෙන ක්‍රමය මොකද්ද? කො මම කියන්නේ දැන් වැඩිම බන්ධන වැඩිම බන්ධන සංඛ්‍යාව වැඩිම පරමාණු හොයාගන්න ඕන. බන්ධන සංඛ්‍යාව වැඩිම පරමාණු හොයාගන්න. දැන් මෙතන බන්ධන සංඛ්‍යාව වැඩිම පරමාණු හොයන්න ඕන. හරි. බලමු කාබන්. කාබන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 4යි. කීයක් මදිද? 4යි. එහෙනම් බන්ධන කීයද? 4යි. අන්න බන්ධන 4යි. කාබන් වල බන්ධන 4යි. කාබන් වල බන්ධන 4ක් තියෙනවා. ඔය බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? 4ක් වෙන් කරන්න ඕනේ. 4ක් වෙන් කරන්න ඕනේ. හරි. ක්ලෝරින් ගමු. ක්ලෝරින් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. ක්ලෝරින් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. ඔව් ඔය කාගෙන් ගෙදර බල්ලෙක් පුරන එයා මයික් ඕෆ් කරන්න. මොකද බල්ලන්ටයි ළමයින්ට දෙන්නට එකපාර ඉගෙන ගන්න බෑ. බල්ලා කෑ ගහනවා නම් එක්කෝ බල්ලා කට වහන්න නැත්නම් මයික් එක ඕෆ් කරගෙන සද්ද නැතුව ඉන්න. එයාට අවසර නැහැ කතා කරන්න. ගෙදර සද්දබද්ද තියෙනවා නම් ගෙදර බල්ලෝ කෑ ගහනවා නම් වෙන වෙන සද්ද තියෙනවා නම් එයාට අවසර නැහැ මයික් ඔන් කරන්න. එහෙමයි මයික් ඔන් කරොත් මම පන්තියෙන් අයින් කරනවා. හරිද? තමන්ට ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න තියෙන හරි අවස්ථාවක් නැති කරන්නේ එතකොට ගෙදර ඉන්න අනිත් කට්ටිය. ඒවා සද්ද නැති කරගන්න. මම කැමති නෑ සද්ද වලට. ක්ලෝරින් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. කීයක් මදිද? 1ක් මදි. එහෙනම් බන්ධන කීයක් හදා ගන්න ඕනේද? 1ක්. බන්ධන 1ක් හදන්න ඕනේ. බන්ධන 1 සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? 1ක්. 1ක් වෙන් කරන්න ඕනේ. right. දැන් මොන ඔය ටික හිතේ තියාගන්න ඕනේ. දැන් හිතේ තියාගන්න. දැන් මොක හිතේ තියාගෙන අපි වැඩේට බහිමු. දැන් හිතේ තියාගෙන වැඩේට බහින්න අමාරු නම් පොඩ්ඩක් පැත්තක ඇඳගෙන ඉන්න. අපි කාබන් පොඩ්ඩක් පැත්තක අදිනවා මේ. කාබන්
මම කාබන් වලට දානවා 30 වලින්. හරි? කාබන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4යි. ඔන්න 1යි 2යි 3යි 4යි. ඔහොමනේ තියෙන්නේ. ක්ලෝරින් දාන්නේ කතර වලින්. අවසාන කවච ඉලෙක්ට්‍රෝන ටික දාන්න ඕනේ. කීයක් තියෙනවද ඉලෙක්ට්‍රෝන යාගේ? 7ක් 7ක් තියෙනවා. අපි දාන්නේ කතර. මෙන්න 1යි 2යි 3යි 4යි. දැක්කනේ? 4 කොට 4 දාන් හිටියා. තව 3ක් වැඩි. එහෙනම් 1යි 2යි 3යි. ඔන්න ක්ලෝරින් වල මෙහෙම තියෙන්නේ. යුගල් 3ක් තියෙනවා තනියෙන් එකෙක් ඉන්නවා. හරිනේ? එක බන්ධනයයි ඉලෙක්ට්‍රෝන එකයි මේ. ඒක හරි. කාබන් වල බන්ධන 4ක් ඕනේ. ඒකට ඉලෙක්ට්‍රෝන තනියෙන් 4යි. දැන් වැඩේ හරි. දැන් හරි. දැන් වැඩේට බහින්න. කවුද මැදින් දාන්නේ? මධ්‍ය පරමාණු කවුද? කවුද මධ්‍ය පරමාණු? කාබන් අපි නම් කාබන් අර ගන්නවා මධ්‍ය පරමාණු විදියට. එහෙනම් මැදින් ලිව්වා කාබන් ලිව්වා ලියලා එයාගේ ඉලෙක්ට්‍රෝන 4 අපි දානවා මෙහෙම. 1යි 2යි 3යි 4යි. දැන් මොකද වෙන්න ඕනේ? මේක වටේ ක්ලෝරින් 4ක් ඉන්න ඕනේ. එහෙනම් අපි ක්ලෝරින් 4 ගන්නවා මෙහෙම. ක්ලෝරින් ඔන්න ක්ලෝරින් හරිද? ක්ලෝරින් 4. ක්ලෝරින් 4 යනකොට කොහොමද දෙන්න ඕනේ? ක්ලෝරින් 4 ඉලෙක්ට්‍රෝන 7 මේ විදිහට දාන්න ඕනේ. එතකොට මේ තනියෙන් ඉන්න එක්කෙනා බන්ධනයට සෙට් කරන්න. තනියෙන් ඉන්න එක්කෙනා මේ ක්ලෝරින්ගේ තනිකඩයත් එක්ක සෙට් කරලා ජෝඩු කරන්න. වැඩේ ඉවරයි. මෙන්න මෙයා මෙතෙන්ට දැම්මා. ඉතුරු 6. හරිද? මෙයා මෙතෙන්ට ජෝඩු කරා. ඉතුරු 6. මෙයාගේ තනින් ඉන්න එකනා මෙතෙන්ට ජෝඩු කරා. ඉතුරු 6. මෙයාගේ තනින් ඉන්න එකනා මෙයාට ජෝඩු කරා. ඉතුරු 6. පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. ඔන්න ඕන වැඩේ කොට. ඕක තමයි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 වල තිත් කදිර සටහන. මේක තමයි තිත් කදිර සටහන. මේවා බන්ධන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. මේවා කොටු කරන්න එපා ඔයාලා. මම ඔයාලට මේ කොටු කරලා. මේවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කාටද අයිති? දෙන්නටම අයිති. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මෙයාට අයිතිද? මේක මෙයාට අයිති නෑ. මේක අයිති මෙයාටයි මෙයාටයි. මේක මේ දෙන්නට. එතකොට බලමු දැන් කාබන්ගේ අවසාන කවචයේ 8 හරිද බලන්න. මේ හතරම කාබන්ට අයිතිනේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කොටු කරපු බන්ධන 4 ගත්තම කාබන්ගේ අවසාන කවචයේ 8 හරි. කාබන් 8 හැරලා මෙයා විතරක් බලන්න. මේ ක්ලෝරින් ගත්තොත් එයාගේ 8ක් හරි නේද මේ? ක්ලෝරින් ගත්තොත් එයාගේ 8 හරි. දැක්කද? ක්ලෝරින් ගත්තොත් එයාගේ 8 හරි. තේරුණාද? තේරුණා සර්. සර්. එහෙමනම් දැන් ඔන්න ඔයාලට ගෙදරදි කරන්න වැඩක් තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ක්ලෝරින්, හයිඩ්‍රජන්, ජලය, ඇමෝනියා, මෙතේන්, ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්. ඔන්න 8ක් තියෙනවා. ඔය 8 තිත් කතර සටහන අඳින්න ඕනේ තනියෙන් ගෙදරදි. ඔය කොටුව ඇතුළේම අඳින්න ඕනේ. ඇඳලා මොන හරි අවුලක් තියෙනවා නම් මට අනිවාර්යෙන් ෆොටෝ එකක් දාලා අහන්න මේක හරිද කියලා. ඒකට මම වැරද්ද නිවැරදි කරනවා. හරි? එහෙනම් ඔන්න මේ CCl4 ඔන්න ඔයාලා ලියන පොතේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 කියලා ලියලා මේක ලියා ගන්න. මම හිතන්නේ මේ නෝඩක් ගොඩක් අය ලියාගෙන තියෙන්නේ මේක. මම කියන්නත් කලින් මේවා ලියාගෙන ඉවරයි ගොඩක් අය. තව මේක ලියා ගන්න කෙනෙක් ඉන්නවද මකන්න හදන්න? හරි ඉක්මන් කරන්න. ඔයාලා ලියන පොතේ ටියුට් එකෙන් බෑනේ තරක් නෑනේ. ලියන පොතේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් හි තිත් කදිර සටහන කියලා ලියලා මේක ඉක්මන් ලියා ගන්න.
හරි. දැන් එහෙනම් මම මේක මකනවා. දැන් අපි ගමු. ලුයිස් තිත් සටහන මොකක්ද කියලා. එහෙනම් ලුයිස් තිත් ව්‍යුහය අපි අඳින්නේ කොහොමද කියලා බලමු. ලුයිස් තිත් ව්‍යුහය කියද්දී කිසි ප්‍රශ්නයක් නැහැ. කතිර නැහැ. තිත් විතරයි. කතිර නැහැ. තිත් විතරයි. ඔන්න මතක තියාගන්න. තිත් කතිර සටහන ඇඳද ඇඳනම් කතිර වෙනුවට ඔක්කොම තිත් දාගෙන යන්න. එතකොට කොහෙවත් කතිර නැහැ. සියල්ලම තිත්. දැන් තිත් කතිර වෙනම තිබ්බම නිකන් අවුල් වගේනේ. නේද? අපි ගමු ක්ලෝරින් අණු ආයතරයක් ගමු. ක්ලෝරින් ඔන්න ආයෙ පටන් ගන්නවා ක්ලෝරින්. හරි. ක්ලෝරින් ගන්නවා දැන් ඔන්න. හරි. ක්ලෝරින්. ක්ලෝරින් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි. එක ඉලෙක්ට්‍රෝනයක් මදි. එහෙනම් බන්ධන 1යි. බන්ධන 1 සඳහා එකක් වින් කරන්න ඕනේ. එතකොට ක්ලෝරින් වල එන්න මෙහෙම ක්ලෝරින් මෙන්න ඉලෙක්ට්‍රෝන 7 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න ඉලෙක්ට්‍රෝන 7 ආවා. ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 7 ඔය. දැන් අපි ඊළඟ ක්ලෝරින් එක දැම්මේ තිත් කතිර සටහනේදී. මෙතනින් ක්ලෝරින් දැම්මා. මෙතනින් කතිර දැම්මා. කතිර ඔන්න 6ක් දැම්මා. මෙතන බන්ධනෙට දැම්මා 7යි. කොහොමනේ දැම්මේ? මේකනේ තිත් කතිර සටහන. මෙහෙම නේද? කියන්නේ ක්ලෝරින් වල තිත් කතිර සටහන ආවේ මෙහෙම නේද? ඔව් සර්. right. දැන් එහෙනම් අපි බලමු. ලුයිස් තිත් ව්‍යුහය කොහොමද එන්නේ කියලා. කතිර නැහැ. කතිර නැහැ. දැන් කතිර තිබ්බම පොඩි අවුලක් නෙමෙයි. දැන් මේ ක්ලෝරින්ගේ විතරක් 8 සම්පූර්ණද කියලා බලනකොට 7ක් තියෙනවා. 8 වෙනි එක නිකන් අමුතු જાතියකෙක් වගේනේ. මේක අපි මෙහෙම වහලා බැලුවොත් එහෙම. හරි? මේක මේ පැත්තෙන් මෙහෙම වහලා බැලුවොත් ක්ලෝරින් එක විතරක් පේනවා. එතකොට මේ 7යි මේ 8 වෙනි එක නිකන් අමුතු જાතියකෙක් වගේනේ. හදෙන් ආපු එකෙක් වගේ උඩිය අරු මරු කතිර. දැන් මෙයාගේ 8 සම්පූර්ණද කියලා බලන්න. මෙහෙම බැලුවම මේ ඔක්කොම රවුම් මේක විතරක් වෙන එකෙක්. හරිද? මේක අරන් හදාගත්ත එකෙක් කියලා පේනවා. නේද? එහෙම නොවෙන්න ඕනේ. ඒ නිසා තමයි හරි? ඒ නිසා තමයි එහෙම පේන්නේ නැති වෙන්න. මෙයා තිත් දානවා. මේ දෙන්නට තිත් දෙකක්ම දානවා. මෙයාලට තිත් දානවා. මෙයාලට තිත් දැම්මා. දැන් හරිනේ? දැන් කාටවත් කියන්න පුළුවන්ද මෙයා වැහුවට පස්සේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8 නෙමෙයි මේ කියලා? කියන්න පුළුවන්ද? ඉලෙක්ට්‍රෝන 8 මෙයාගේ එකම જાතිය 8ක්. මෙයා වහලා බැලුවොත් එහෙම මෙයාගේ 8 සම්පූර්ණ නැහැ කියන්න පුළුවන්ද? නේද? මෙයාගේ 8 සම්පූර්ණයි. ඒතර ඕක තමයි ලුයිස් තිත් ව්‍යුහය. හරි? ලුයිස් තිත් ව්‍යුහය කියන්නේ ඕක. එතකොට ඕනම දැන් තිත් කදිර සටහන් යන්න නම් ලුයිස් තිත් ව්‍යුහය අදින්න පුළුවන්ද බැරිද ඔයාලට? පුළුවන් සර්. ඉතින් නේද? පුළුවන් සර්. ව්‍යුහය ඔතනින් ආයෙ ගන්නන්නේ නැහැ. තිත් කදිර සටහන් ඇදුණු සියලුම දෙනාට ලුයිස් තිත් ව්‍යුහය අදින්න පුළුවන්. කතිර නැහැ. ඔක්කොම තිත් වලින් ඉවරයි. පැහැදිලිද ඒක? පැහැදිලි. ඔව් සර්. right ඒක නම් ඉතින් අපැහැදිලි වෙන්න හේතුවක් නැහැ. එහෙමනම් ඉතින් නේ. එහෙමනම් ඉතින් මොකක් හරි මූලේ පොඩි මොකක් හරි කේස්මන්ට් එකක් තියෙනවා. දැන් ඔන්න අලුත්ම වැඩේ. ලුයිස් ව්‍යුහය මේකත් මාර ලේසි. ලුයිස් ව්‍යුහය. හරි මේක මාරම ලේසි. ලුයිස් ව්‍යුහය. ක්ලෝරින් වලින්ම පටන් ගන්න. ක්ලෝරින් වලින්ම පටන් ගන්න. හරිද? මෙන්න ක්ලෝරින්. ක්ලෝරින් පරමාණු දෙකක් තියෙනවා. හරිද? ක්ලෝරින් බන්ධන කීයක් හදනවද? අර සාමාන්‍ය විදිහට කතා කරගෙන ක්ලෝරින් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. කීයක් මදිද? එකක්. එකක් මදි. එතකොට මේ මදි එකට බන්ධන කීයක් හදා ගන්න ඕනේද? එකක් හදන්න ඕනේ. බන්ධන එකක් හදන්න ඕනේ. බන්ධන එක සඳහා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරනවද?
දැන් බලමු අපි ක්ලෝරින් අණුවේ ලුයිස් ව්‍යුහය කොහොමද කොට දාන්නේ කියලා. මෙහෙම. එහෙනම් අපි දන්නවා ක්ලෝරින් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ට අණුව එක ඉලෙක්ට්‍රෝනයක් මදි බන්ධන එකක් හදන්න ඕන. එහෙනම් ක්ලෝරින් හදනවා බන්ධන එකක්. ක්ලෝරින් පරමාණු දෙකම බන්ධන එක ගානේ හදනවා. මතකද 30 කතිර සටහන. ක්ලෝරින් වල 30 කතිර සටහන මතකද? ක්ලෝරින් වල 30 කතිර සටහන ගත්තාම එන්න ක්ලෝරින්. හරිද? මෙයා 30 වලින් දැම්මා. ඉත්තරින් දැම්මා. මේ පැත්තේ ක්ලෝරින් කතිර වලින් දැම්මා. හරි මේ දෙන්න අතර එක බන්ධනයක් නේ තියෙන්නේ. මේ බලන්න මේ. හොඳට බලා ගන්න මෙතන. මෙන්න බන්ධනය. ලුයිස් ස්ථිත් ව්‍යුහයේදී මතක තියාගන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කෙටි ඉරක් අපි දානවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කෙටි ඉරක් දාන්න ඕන. යුගල් දෙකක් නම් ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනකොට කෙටි ඉරක්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා නම් කෙටි ඉරි දෙකයි. හරිද? සෑම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් සඳහාම කෙටි ඉරක් දානවා. එතකොට මේකේ අනිවාර්යෙන් එකතර ඉලෙක්ට්‍රෝන යුගල් අපි ලකුණු කරන්න ඕනේ මෙන්න මෙහෙම 32කින්. එකතර ඉලෙක්ට්‍රෝන යුගල් මෙහෙම 32කින් ලකුණු කරන්න ඕනේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ලකුණු කරනවා කෙටි ඉරකින්, එකතර ඉලෙක්ට්‍රෝන යුගල් ලකුණු කරනවා 32කින්. මොන හොඳට මතක. ඔක තමයි මෙතෙන්දි කරන ප්‍රධානම දේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවනේ මේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවනේ මේ. එහෙනම් ඔය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වෙනුවට අපි දානවා කෙටි ඉරක්. හරි කෙටි ඉරක් දානවා. මේ තියෙන එකතර ඉලෙක්ට්‍රෝන යුගල් මේ එකතර. ඒව 30 වලින් තියෙනවා. මේ පැත්තේ 30 නෑ නෙමේ කතිර. කතිර නෙමේ දාන්නේ 32ක්. මෙයාගේ එකතර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා 32ක්. මෙයාගේ එකතර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා 32ක්. මොකද වෙනස? වෙනස බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල පෙන්වන්නේ නැහැ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වෙනුවට ඉරි ගහනවා, කෙටි ඉරක් ගන්නවා. මේ දෙන්න අතර බන්ධනයක් තියෙනවා කියලා පෙන්වනවා. ඊට පස්සේ වටේ බන්ධන වලට සම්බන්ධ වෙන්නේ නැතුව තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් මේ අවසාන කවචය විතරයි තියන්නේ. මේ අපි ගන්න අවසාන කවචය විතරයි. බන්ධන වලට සම්බන්ධ වෙන්නේ නැතුව තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් මොකද අපි කරන්නේ? ආන්න ඒවා එකතර ඉලෙක්ට්‍රෝන යුගල් විදිහටම 32 ගානේ දාලා ලකුණු කරනවා. පැහැදිලි වුණාද? තේරුණාද ඒක? තේරුණා. හරි. දැන් අපි ගමු ජලාණු. අපි ජලාණුවේ ලුයිස් ව්‍යුහය හදිමු. ජලාණු. තේරුණා සර්. දැන් අපි ගන්නවා ජලාණු. හරි? ජලාණු. H2O නේ. H2O. right. මේකේ මධ්‍ය පරමාණුව කවුද? ඔක්සිජන්. ඔක්සිජන්. right. ඔක්සිජන්ට බන්ධන කීයක් තියෙනවද? ඔක්සිජන්ට බන්ධන කීයක් හදන්න ඕනේද? එකක්. ඔක්සිජන් බන්ධන දෙකයි. අපි ඔක්සිජන් ලියුවා. ඔක්සිජන් බන්ධන දෙකයි. මෙන්න මේ බන්ධන දෙක දැම්මා. මේ බන්ධන දෙකත් එක්ක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු දෙක. right. හයිඩ්‍රජන් ගේ දැන් බලන්න දැන් අපි බලනවා හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණද කියලා බලනවා. එතන බන්ධන ඉලෙක්ට්‍රෝන ගලන්න තියෙන්නේ. නේද? මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන ගලක් තියෙන්නේ. අමායගේ සද්ද ඇහෙනවා වැඩි කරබර ගන්න. මයික් එක ඔෆ් කරලා තියන් ඉන්න. ඕන වෙලාවට විතරක් ඔන් කරගන්න. දැන් කතා කරන්නකෝ. ඔක්සිජන් වල බන්ධන දෙකක්, ඒ කියන්නේ ඔක්සිජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. දෙකක් මදි.
එහෙනම් බන්ධන දෙකයි මේ තියෙන්නේ බන්ධන දෙක. මේ බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයා වෙන් කරලා තියෙනවා. හයිඩ්‍රජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි බන්ධන එකයි ඉලෙක්ට්‍රෝන එකක් වෙන් කරන්න ඕනේ. ඒකත් එක තමයි මෙන්න මේ බන්ධනය හදලා. මේ ඉරෙන් පෙන්නන්නේ බන්ධනයක්. මෙතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. කාගේද? ඔක්සිජන්ගේ එකයි හයිඩ්‍රජන්ගේ එකයි. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙක. දෙකක්. එකක් ඔක්සිජන්ගේ අනිත් එක හයිඩ්‍රජන්ගේ. හරි. දැන් බැලුවොත් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අවසාන කවච ඉලෙක්ට්‍රෝන සම්පූර්ණද මෙතෙන්දී? බලන්න. බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණද නැද්ද? සම්පූර්ණ. මේක සම්පූර්ණයි. ඇයි මේ බන්ධනයේ තියෙන බන්ධන යුගල තියෙනවනේ මෙයාට? සම්පූර්ණයි. මේ හයිඩ්‍රජන්ගේ අවසාන කවචය දෙක සම්පූර්ණයි. ඔක්සිජන්ගේ දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබ්බා. 6න් දෙකක් මෙයාට ගියා. කීයක් ඉතුරුද? 4යි. මේ 4 ආන යුගල් විදිහට දැම්මා. මෙන්න 2යි මෙන්න 2යි. දැක්කද? අනිවාර්යයෙන් එක කර ඉලෙක්ට්‍රෝන යුගල් දාන්න ඕනේ. බලමු දැන් ඔක්සිජන්ගේ අෂ්ටකය හරියද කියලා. මෙතන 2යි මෙතන 2යි 4යි මෙතන කීයක් තියෙනවද? 2. දෙකයි. ඒතකොට 6යි. මෙතන කීයක් තියෙනවද? 2යි. ඔක්කොම කීයද? 8යි. 8යි. පැහැදිලිද? 8යි. දිලි. හරි. අපි දැන් බලමු ඔක්සිජන් අණුව O2 අණුව. ඔක්සිජන් අණුව කොහොමද එන්නේ කියලා බලමු. ඔක්සිජන් අණුව O2 ගත්තේ නැති එකන්නේ O2 right. ඔක්සිජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. 6යි. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6 නම් මෙයා බන්ධන කීයක් හදන්න ඕනේද? දෙකක්. දෙකක් හදන්න. 6 නම් දෙකක් මදි. එන ඒ සඳහා බන්ධන දෙකක් හදන්න ඕනේ. දෙකක් හදන්න ඕනේ. නේද? හරි. එහෙමනම් ඒ සඳහා මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් වෙන් කරන්න ඕනේද? දෙකක් වෙන් කරන්න ඕනේ. දෙකක් වෙන් කරන්න ඕනේ. අපි බලමු ඉස්සෙල්ලම ලුයිස් ව්‍යුහය අඳින්න කලින්. ඔක්සිජන් වල තිත් කතිර සටහනින් ඉඳන් අපි යමු. මෙන්න ඔක්සිජන්. ඔක්සිජන් අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මම ඒක අඳිනවා මෙහෙම. 1යි 2යි 3යි 4යි මෙතන 1යි 5යි තව කොහෙන් හරි මේකක් දාමු 6යි. මෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ දැන් තමයි බන්ධන සඳහා එන්නේ. තව ඔක්සිජන් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන එක ඔන්න යාගේ තියෙනවා 6ක් 2යි 4යි ඔන්න 4ක් තියෙනවා. මෙන්න 5යි මෙන්න 6යි. දැන් මට කියන්නකෝ මේ දෙන්න කොහොමද එකතු වෙනව ඇත්තේ? මෙයාට සෙට් වුණාට පස්සේ මේ දෙක කොහොමද මේක වෙනව ඇත්තේ? ඔන්න වැඩේ. මෙන්න මෙතෙන්දි බලා ගන්න. මේ වගේ අවස්ථාවලදී සම පරමාණු කණුනේ මෙයාලා අපි එක තැනකින් දාගෙන තමයි බන්ධනය අඳලා පෙන්නන්නේ. ඒ කියන්නේ මේ දෙන්න එකතු වෙනකොට අපි මෙන්න මෙහෙම මේක හදා ගන්නවා. මම මේක පොඩ්ඩක් මේ පැත්තෙන් අදිනවා. අනේ මම යටින් අදින්න. මේ ටික අදින්න තියනවා හරි. අපි මේකේ තිත් කතර සටහන අදිද්දී මෙන්න මෙහෙම කරනවා. ඔක්සිජන් එක ගන්නවා. එයාගේ මේ යුගල මෙතනින් ඇඳා මේ යුගල මෙතනින් අදිනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවානේ. එක චුට්ටක් කොහොම තියාගන්න. මෙතනින් ඊළඟ ඔක්සිජන් එක අදිනවා. මෙහාට දැම්ම කතිරයක්. මෙන්න කතිර දෙක දැම්මා. ඉලෙක්ට්‍රෝන 4ක් හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා බන්ධන දෙකක් සඳහා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා බන්ධන දෙකක් සඳහා. දැන් මොකද කරන්නේ? මේ එක ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් ඇඳා. ඒකට හරියන්නේ මෙයාගෙන් කතිර දැම්මා. මෙයාගේ ඊළඟ ඉලෙක්ට්‍රෝනේ තරම් මෙතනින් අදිනවා. එයාට මේ අනිත් එක කතිර දැම්මා. වටේම අඳින්න ඕනේ. මේක වටේම වට කරලා අඳින්න ඕනේ කියලා එකක් නැහැ.
ඉලෙක්ට්‍රෝන ටික මේක වට කරලා මේකෙම අඳින්න ඕනේ කියලා එකක් නෑ මතක තියාගන්න. හරිද? මෙන්න මේක තමයි ඔක්සිජන් අණුවේ තිත් කතිර සටහන. ඔක්සිජන් අණුවේ තිත් කතිර සටහන ඇඳලා පස්සේ ලුයිස් විවය කෙලින්ම අඳින්න බැරිද ඔයාලට? පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? මේ බන්ධන යුගල වෙනුවට මොනවද දාන්නේ? ඉටි දෙක. කීයක් දාන්න ඕනේද? දෙක දෙකක්. මෙන්න ඔක්සිජන්. හරි ඔක්සිජන් එක ඇඳ එතනින්. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන මේ එක යුගලයි මේ එක යුගලයි. යුගල් දෙකක් තියෙනවා. යුගල් දෙකට ඉරි කෑලි දෙකක්. යුගල් දෙකට ඉරි කෑලි දෙකක්. දැන් එතකොට මේ දෙක හරි. ඉතුරු ටික මොනවද කරන්න ඕනේ? මේවා මොනවද කරන්න ඕනේ මේවට? තිස්දාන ආන්න ඒවා හැමම එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් විදියට පෙන්වන්නම ඕනේ. එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් විදියට අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ නැත්නම් වැරදි. පෙන්වෙන්නේ නැත්නම් වැරදි. එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් විදියට අනිවාර්යෙන් පෙන්වලා තියෙනවා. අන්න. දැන් ඔයාලා නයිට්‍රජන් අණුවක් තියෙන. එතකොටත් ඕක වෙනස් වෙනවා බලන්න ඕන ඔයාලා. හරිද? මෙන්න මෙතෙන්දී. අර ඉස්සෙල්ලා ඇහුව නේද කවුරුද මේ ගෑල්ලා මේක ඇහුවේ. මේක මේ පහළට රියන්න වැරදි කියලා ඇහුවා. මේක පැහැදිලිනේ? මම මේක මකනවා. හරි? මේක මේ පෙන්නන්න නේද මේකනේ. මෙන්න මේ කෙනෙක් කවුරුද ගෑල්ලා මේක ඇහුවා. මම ඒ කිව්වා මම ඉල්ලීමක් කරනවා මෙහෙම අඳින්න කියලා. ඒ ඇයි? අපි මේක 1 සටහන මෙහෙම ඇඳනම් එහෙම පහළට ඇඳන් ගියා නම් මෙන්න මෙහෙම දෙයක් එනවා. මෙතන තිතයි කතිරයයි. ආයි තිතයි ආයි කතිරේ ඔහොම දාන්න වෙන්නේ. මෙහෙම පහළට යද්දි ඔහොම දාන්න වෙන්නේ. එහෙම ගියොත් එහෙම ටිකක් කැතයි වගේ. බන්ධන තුනක් ආවොත් එහෙම තවත් පහළට යනවා. මේක දිගට පහළට යනවානේ. හැබැයි මේ වගේ වෙලාවකදී එහෙම යන ප්‍රමාණය අඩුයි. මේක යුගල් තියනවා කියලා හොඳටම පැහැදිලිව පේනවා. මෙතෙන්දි ටිකක් යුගල් හොයාගන්න අමාරුයි. මෙතෙන්දි යුගල් දෙක හොයාගන්න මේ එක යුගලක්. මේක අනිත් යුගල. එහෙම නෙමෙයි යුගල් දෙක මේ කැලේ එකක් මේ කැලේ එකක්. එතකොට ටිකක් ඒක අපහසුයි. ඒකයි මම කිව්වේ බන්ධන යුගල පහළට දාන වෙනකොට මෙන්න හරහට යනගත්තොත් අපිට ලේසි. ඒකයි මම කිව්වේ මේ විදිහට අඳින්න කියලා මම ඉල්ලීමක් කරනවා කියලා කිව්වේ. හරි. එතකොට මට එතකොට දැන් ඔයාලට ඔන්න පුළුවන් වෙන්න ඕනේ තිත් කතිර සටහන ලුයිස් තිත් ව්‍යුහය කියන තුනම දැන් ඔන්න මම කියලා දුන්නා. දැන් මේකේ සටහන් ටිකක් තියෙනවා. ඉක්මනට අපි ඒක ලියාගමු. ගෙදරදී කරන්න ඕනේ මේවා. මොකද්ද? ඔයාලට මේකේ තියෙනවා 8ක්. ඔය 8 තිත් කතිර සටහන. තිත් කතිර සටහන ඇන්නම කෙලින්ම ලේසි තිත් සටහන අඳින්න. තිත් කතිර සටහන දිහා බලාගෙනම ලුයිස් ව්‍යුහය අඳින්නත් පුළුවන් ඔයාලට. ලේසි. අපි දැන් ඉක්මනට සටහන් ටික සම්පූර්ණ කරගමු. ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහය කියන දෙකේ සටහන් ඉක්මනට ලියාගමු.
දැන් මේ ඔය හැම වෙලාවකම ඔය සහසංයෝජ බන්ධනයක් හැදෙන හැම වෙලාවකම මධ්‍ය පරමාණුවටත් වටේ තියෙන පර්යන්ත පරමාණු වලත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වීම සිදු වෙනවා. මධ්‍ය පරමාණුවේ අවසාන වටේ තියෙන පරමාණු වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සම්පූර්ණ වීම කියන එක සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි සමහර විශේෂ අවස්ථා තියෙනවා. සමහර විශේෂ අවස්ථා තියෙනවා මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැති වෙලාවල්. මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න බැරි අවස්ථා අපිට හම්බ වෙනවා. හරිද? ඒ එකක් තමයි phosphorus pentachloride. PCl5. ඊළඟට aluminium chloride. AlCl3. ඔන්න ඔය දෙක. එකක් phosphorus pentachloride අනිත් එක aluminium chloride. අපි ඉතින් බලමු phosphorus pentachloride හැදෙන්නේ කොහොමද කියලා. මේ බලන්න phosphorus එක chlorine 5යි. phosphorus එක chlorine 5යි. හරි. දැන් මේක අපි කොහොමද අඳින්නේ බලමු. phosphorus වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 5යි. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. right. මට කියන්නකෝ phosphorus වල සංයුතාව කීයද කියලා? 5 හෝ 3යි. right. phosphorus වල සංයුතාව දෙකක් තියෙනවා. phosphorus වල සංයුතාව සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් 3. සමහර වෙලාවට 5. ඇයි ඒ? phosphorus වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම තියෙනවා 5ක්. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මෙයා මොකද්ද කරන්නේ? අඩුව සම්පූර්ණ කරන්න 3ක් අරගන්න. එහෙනම් සංයුතාව 3යි. හැබැයි මෙයා තුන්වෙනි ආවර්තයේ ඉන්න නිසා කෙනෙකුට පුළුවන් ඕන මෙයාගේ මේ තියෙන 5ම ගලවලා අයින් කරන්න. මේ තියෙන 5ම ගලවලා අයින් කරන්න පුළුවන්. එහෙම වුණොත් එයාට සංයුතාව 5 ලැබෙනවා. ඒ වගේ අවස්ථාවක් තමයි මෙතෙන් තියෙන්නේ. ක්ලෝරින් කියන්නේ ප්‍රබල විද්‍යුත් ඍණය කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට මල පෙරේතයි. ක්ලෝරින් කරන දේ තමයි මොකද්ද? ફોස්ෆරස් බලන් ඉන්න ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන 8 සම්පූර්ණ කරගන්න. ඒ අතර ක්ලෝරින් ඇවිල්ලා මුගේ තියෙන 5 ගලවනවා. මුගේ තියෙන 5ම ගලවලා දානවා. දැක්කද? ක්ලෝරින් වලට පුළුවන් මෙයාගේ 5ම ගලවන්න. මේ අවස්ථාව. එතකොට ફોස්ෆරස් ඉලෙක්ට්‍රෝන 5ම අයින් කරලා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන 5ම අනිත් පැත්ත එක්ක සහයෝගයෙන් තියාගන්නවා. එහෙනම් මේ අවස්ථාවේදී ફોස්ෆරස් බන්ධන කීයක් හදනවද? මේ අවස්ථාවේදී ફોස්ෆරස් බන්ධන කීයක් හදනවද? 5යි. පහම දෙනවා මෙයා. ඉලෙක්ට්‍රෝන 5ම දෙන නිසා මෙයා බන්ධන කීයක් හදනවද? 5ක් හදනවා. එහෙනම් ફોස්ෆරස් වල බන්ධන 5යි. අපි බන්ධන 5 පස් පැත්තට දාන 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න. මෙන්න මෙයාගේ බන්ධන 5 දැම්ම මෙහෙම. මේ බන්ධන 5ත් එක්ක හරි. මේ බන්ධන 5 ගියාට පස්සේ මෙයාගේ තව ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙද කියන්නේ? අවසාන කවචයේ මේ බන්ධන 5ට ඉලෙක්ට්‍රෝන 5 වෙන් කරාම තව අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ඉතුරුද මෙයාගේ? මෙයාගේ තව ඉලෙක්ට්‍රෝන ඉතුරුද? මෙයාගේ අවසාන කවචයේ තව ඉලෙක්ට්‍රෝන ඉතුරුද? මේ බන්ධන 5ට ඉලෙක්ට්‍රෝන 5 යවුවම? ඉතුරුනේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5 විතරයි තිබ්බේ. ඒ 5ම දුන්න බන්ධන වලට. එහෙනම් 5 ඉවරයි. දැන් ක්ලෝරින් එනවා. ක්ලෝරින් බන්ධන කීයක් හදනවද? ක්ලෝරින් බන්ධන කීයක් හදනවා? ක්ලෝරින් වල බන්ධන කීයක් හදන්න පුළුවන්? දැන් මෙච්චර අපි කතා කරේ කියන්නකෝ. එකක් ක්ලෝරින් වල අවසාන කවචයේ 7යි. ඉතුරු නෑ. එකක් අඩුයි. නෑ. මොකද්ද නෑ කියන්නේ? ක්ලෝරින් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එකක් මදි. එහෙනම් මෙයා බන්ධන කීයක් හදන්න ඕනේද? එකක්. එකක්. එහෙනම් මෙයා බන්ධන එකයි. එහෙනම් මෙන්න ක්ලෝරින් එනවා බන්ධන එක ගන්න. ඔන්න ක්ලෝරින් එනවා බන්ධන එක ගන්න. ක්ලෝරින්. හරි. ක්ලෝරින් බන්ධන එක ගානේ හැදුවම ක්ලෝරින්ගේ තව ඉලෙක්ට්‍රෝන කීයක් ඉතුරුද බන්ධන වලට සම්බන්ධ වෙන්නේ නැතුව?
කීයක් ඉතුරුද? හයක් කීයක් ඉතුරු වෙනවද? දැන් බන්ධනයේට එකක් දුන්නාට පස්සේ හතක් තිබ්බ එකෙන් එකක් දුන්නාම තව කීයක් ඉතුරුද? හයක් එහෙනම් අපි ඒවා දාන්න ඕනේ හයක් යුගල් විදියට. මේ දාන ඉලෙක්ට්‍රෝන වලට මොන ඉලෙක්ට්‍රෝන කියලාද කියන්නේ? මෙහෙම ලියන්නේ මට. එක සැරයක් එක සැරේ එක සාරේ ඉලෙක්ට්‍රෝන යුගල් ඕන දැම්මා. එක සාරේ ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් එනවා. ඕන. එක සාරේ ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් එනවා. අපි දැන් බලමු ක්ලෝරින් වල අවසාන ශක්ති මට්ටම මේ කියන්නේ ක්ලෝරින් වල අවසාන කවචයේ අෂ්ටකය සම්පූර්ණද කියලා බලමු. මේ 2යි 4යි 6යි මෙතන කීයද? 2යි. 2යි. එතකොට මෙයාගේ 8 හරිද වැරදිද? හරිද? හරි. ආ 2යි 4යි 6යි මෙතන බන්ධනයේ යුගලයි 8යි. මෙයාගේ 2යි 4යි 6යි මෙතන 2යි 8යි. මෙතන 2යි 4යි 6යි මෙතන දෙකයි දෙකයි ඔක්කොම 8යි. 2යි 4යි 6යි මෙතන දෙකයි දෙකයි ඔක්කොම 8යි 8යි. 2යි 4යි 6යි මෙතන දෙකයි දෙකයි ඔක්කොම 8යි 8යි. ක්ලෝරින් වල ප්‍රශ්නයක් නෑ 8 හරි. බලමු ફોස්ෆරස් වල. ફોස්ෆරස් වල මෙතන කීයක් එනවද? දෙකක් 2යි. මෙතන දෙකයි දෙකයි මෙතන දෙකයි මෙතන දෙකයි මෙතන එකයි දෙකයි ඔක්කොම කීයක් තියෙනවද? 10ක් 10 කීයක් තියෙනවද? 10 10ක් 10ක් තියෙනවා. ફોස්ෆරස් වල අෂ්ටකය නෙමෙයි ඒක 10ක් බවට පත් වෙලා. ફોස්ෆරස් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 10ක් කියලා. දැක්කද අෂ්ටකය සම්පූර්ණ වෙලා වැඩිපුර දෙකකුත් පැනලා ගියේ. අන්න මේ අවස්ථාව අෂ්ටකය සම්පූර්ණ නොවන අවස්ථාව. මෙන්න මේකට හේතුව තමයි මතකද අපි කිව්වා පළවෙනි ශක්ති මට්ටමේ උඩරිම දෙකක් දක්වා යන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමේ උඩරිම 8ක් යන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ 18ක් දක්වා යන්න පුළුවන් කිව්වා මතකද? ඒ නිසා තමයි මෙයාගේ තුන්වෙනි ශක්ති මට්ටමේ ફોස්ෆරස් වල මේක 8 පැනලා 10 දක්වා යන්න පුළුවන්කම තිබුණේ ඒ නිසා. හරිද? එහෙම බැරි වුණා නම් මෙයාට යන්න බැහැ ඉස්සරහට. දැන් එතකොට මෙන්න මේක අවස්ථාව සාමාන්‍ය අවස්ථාවෙන් පොඩ්ඩක් වෙනස් වෙන අවස්ථාවක්. ඔයාලා මේක කඩපාඩම් කරගත්තම හොඳම ඇති. ආයි විනයව දෙන්නේ ආවලට. විභාගයට දෙන්නේ අෂ්ටකේ සම්පූර්ණ නොවන අවස්ථාව දෙකයි ලියන්න දෙන්නේ. එකක් මේක. ඔන්න ඔයාලගේ ටියුට් එකේ ඔක කොහොමම තියෙනවා. හරි? ටියුට් එකේ ඔක කොහොමම තියෙනවා. අපි ගමු දැන් ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගමු. හරි මේක තේරුණාද කියන්නේ? උස එහෙනම් මේක මකලා ඇලුමිනියම් ක්ලෝරයිඩ් වලට යනවා. හරි. ඇලුමිනියම් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3යි. 3ක් දැන් එහෙනම් මෙයා මොකද්ද කරන්නේ? මෙතෙන් ඉලෙක්ට්‍රෝන මෙයා කරන්නේ මොකද්ද? මෙයාගේ සංයුතාව කීයද? 3යි ඇලුමිනියම් සංයුතාව 3යි. එහෙනම් මෙයා බන්ධන කීයක් හදනවද? 3ක් මෙයා බන්ධන කීයක් හදනවද? 3ක් බන්ධන 3ක් හදනවා. එහෙනම් අපි ගන්නවා ඇලුමිනියම් බන්ධන 3යි. තුන් පැත්තට දානවා බන්ධන 3. බන්ධන 3 දානවා තුන් පැත්තට. ක්ලෝරින් 3 දෙනෙක් සම්බන්ධ වෙනවා. ක්ලෝරින් බන්ධන කීය ගානේ හදනවද වරකට? ක්ලෝරින් බන්ධන කීයක් හදනවද? 7ක් එකක් මොන පොතේද බලන්න මෙච්චර උගන්න ලියලා කිව්වට පස්සේ කියලා දුන්නාට පස්සේ අර මොකෙද්ද එකක් කියන 7ක් හදනවලු. මුලාක හිටියනම් එහෙම දෙනවා කට තැරෙන්න. එකයි සර් මෙච්චර මේ පැය දෙකක් තිස්සේ උගන්නා ගිය සතියේත් උඹට ඉගෙනුවා. මෙච්චර කියදි ක්ලෝරින් බන්ධන කීයක් හදනවද කියලාම ඌ කියන 3යි ඌ කියන 7ක් හදනවලු. එක්ක ඌ මෙච්චර නිදාගෙන ඉඳලා අහන් ඉඳලා නැහැ. ඔය වගේ උන් එකෙක් දෙන්නෙක් ඉන්නවා පන්තිරේදී මොනව කරන්නද? ඈ මොලේ දෙන්න බෑනේ ලේ දෙන්න නම් පුළුවන්. ගෙදර යාළුවගේ අම්මලා තාත්තලා තහන් ඇතිනේ.
මට ඉතින් ළඟට ඇවිල්ලා හදන්න බෑ දෙන පාර දීලා බහන් හිටියේ නැද්ද කියලා අහන්න. ක්ලෝරින් බන්ධන කීයක් හදනවද? එකයි. ක්ලෝරින් හදන බන්ධන එකයි. ඇයි? අවසාන එයාගේ සංයුතාව එකයි. අපිට එහෙම ගන්න පුළුවන්. සංයුතාව තමයි බන්ධන ගන්න. සංයුතාව එකයි, බන්ධන එකයි. එහෙනම් මෙන්න ක්ලෝරින් එකයි. අපිට එහෙම ගන්න පුළුවන්. අවසාන කවච ඉලෙක්ට්‍රෝන ගණන් එහෙම නැතුව ක්ලෝරින් වල සංයුතාව එකයි. එහෙනම් බන්ධන එකයි. ක්ලෝරින් ඇලුමිනියම් වල සංයුතාව 3යි. එහෙනම් බන්ධන 3යි. එහෙම ගන්න පුළුවන්. හරි. දැන් එතකොට මෙයාගේ අර කලින් වගේමයි එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා. on දැන් මට කියන්න ක්ලෝරින් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන ටික හරිද? හරි. හරි 2 4 6යි මෙතන 2යි 8යි 2 4 6යි බන්ධන යුගලයි 8යි 2 4 6යි බන්ධන යුගලයි 8යි ඇලුමිනියම් වල කීයක් තියෙනවද අවසාන කවච? 6යි ඇලුමිනියම් වල තියෙන්නේ 6යි එයාගේ 8 සම්පූර්ණ නැහැ ඉස්සෙල්ලා ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ් වල 8 වෙනුවට 10ක් සෙට් වුණා මෙතන ඇලුමිනියම් ක්ලෝරයිඩ් වලදී මොකද උනේ 8 වෙනුවට 6යි. මෙන්න මේ අවස්ථාවේදී මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. හරිද? ඔන්න ඕක තමයි විශේෂ අවස්ථා දෙක. විශේෂ අවස්ථා දෙක ඕක. ඉක්මනට මේක ලියා ගන්න. හරි සර්. හරි ලියා ගන්න බැරි විතරයි වීඩියෝ එකෙන් බලලා ලියා ගන්න. හොඳයි. එහෙනම් අද අපි සිත් කතර සටහන ලුයිස් සිත් ව්‍යුහය කියන ඉගෙන ගත්තා. ඊට පස්සේ සහසංයෝජ බන්ධන ඉලෙක්ට්‍රෝන අෂ්ටක සම්පූර්ණ නොවන අවස්ථා විශේෂ අවස්ථා දෙකක් අපි ඉගෙන ගත්තා. හරි අපිට ඊට පස්සේ ලබන සතියේ තියෙනවා පරමාණුක දැරිත ඊළඟට ආයනික දැරිත අපි ඉගෙන ගත්තා. පරමාණුක දැරිත බන්ධන ද්‍රව්‍යතාව වගේ කොටස් ටිකක් තියෙන අපිට ලබන බ්‍රහස්පතින්දා පන්තියේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. එහෙනම් අද අපි පන්ති නතර කරනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.